මන්ත්‍රීතුමාගේ අවස්ථාව. බොහොම ස්තුතියි. මට කලින් හම්බ වෙන්නේ නැහැ අවස්ථාවක් මේ වරාය නගරයේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන්න. රොෂාන් කිව්වා වගේ අපි වරාය නගරය සාර්ථක කරගන්න ඕනේ කියන තැන අපි ඉන්නවා. මොකද අපේ රටේ ඊළඟ පිම්ම පයින්න අපිට අවශ්‍ය වෙන ඒ ඉහළ තරඟකාරීත්වයක් තියෙන සංකීර්ණ සේවා නිෂ්පාදනය කිරීම සඳහා එවැනි පසුබිමක් අවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා මේ නීති පද්ධතිය හරියාකාරයෙන් අපිට පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න පුළුවන් වුණොත් සියලු දෙනාගේම සහයෝගයෙන් අපිට පුළුවන් වෙයි ආණ්ඩු කොච්චර මාරු වුණත් මේ වැඩපිළිවෙල ඉස්සරහට අරගෙන යන්න. දැනටමත් ආණ්ඩු දෙකක් මාරු වෙලා තියෙනවා. තව අවුරුදු 25 30ක් යනවා මේක ඉවර වෙන්න. ආණ්ඩු කිහිපයක් මේකේ මාරු වෙනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මෙන්න මේකයි. මේක පුද්ගලික ආයතනයක් හැටියට තමයි අපි දකින්නේ. මේක කෝපරේට් බොඩි කෝපරේට්. මේක සිංහලෙන් තියෙන්නේ සංස්ථාපිත මණ්ඩලයක් කියලා. ඒතර සංස්ථා සමාගම් පන්නතට අදාළ නොවන පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්තා වූ සංස්ථාපිත මණ්ඩලයක්. මේ ව්‍යවස්ථාවේ කියනවා රජයේ සංස්ථාවක් නම් කොයි විදිහටද ඒක නිර්මාණය විය යුත්තේ කියලා. ඒකක් තමයි මේකේ අරමුදල් හෝ ප්‍රාග්ධනය රජය විසින් යොදන්න ඕන. දැන් 2019 ඉදිරිපත් කරපු කෙටුම්පතේ තියෙන්නේ රජය විසින් මේ මුදල් යොදන්න ඕන. 2020 මහින්ද රාජපක්ෂ මේක මේ අපේ ප්‍රේක්ෂකාගාරයට පැහැදිලි වෙන්න 2019 කෙටුම්පත කියලා කියන්නේ හර්ෂද සිල්වා මැතිතුමා අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරද්දී කරපු පෝට් සිටි කෙටුම්පතට වෙනස්කම් කරමින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායම බලයට පත්වීමෙන් වහාම පසුව ගෙනාපු කෙටුම්පත. හරියට හරි. දැන් මම ගාව මේ දෙකම තියෙනවා. එකක් තියෙන්නේ 19 අපි ගෙනාපු එක. මොකද මම තමයි ස්ටියරින් කමිටු එකේ සභාපති හැටියට අගමැතිතුමා පත් කළ තිබුණේ. මේ තියෙන්නේ 2020 මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙනාපු එක. දැන් මම කියාගෙන ගියේ මේකේ අරමුදල් හෝ ප්‍රාග්ධනය අපේකේ තිබ්බේ රජය විසින් දාන්න ඕනේ කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා රජය හා ආයතනය විසින් දාන්න ඕනේ කියලා. ඒකට ප්‍රශ්නයක් නැහැ. මොකද ව්‍යවස්ථාවේ තියෙන රාජ්‍ය සංස්ථාවන් නම් මුළු හෝ කොටසක් රජය විසින් දාන්න ඕනේ කියලා. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් කරලා තියෙන එකේ තියෙන්නේ රජය නැහැ. අරමුදල් රුපියල් මිලියන 400ක් සම්පූර්ණයෙන්ම ආයතනය විසින් මේ තමයි දායක වෙන්න ඕනේ කියලා. ඒක මහින්ද මහත්තයා කියපු එකකට වැඩි වෙනසක්ද ගෝඨාභය මහත්තයා කියලා තියෙනවා. ඔව් මහින්ද මහත්තයා කිව්වේ අපි කියපු එකයි සමානයි. සමාන නැහැ. ඔහු කියන්නේ රජය සහ අර කොම්පැනි. ගෝඨාභය මහත්තයා කියන්නේ නෑ රජය අවශ්‍යම නැහැ කියලා. ඉතින් ඒකට තමයි අපි නඩු ගියේ. අපි කිව්වා අපිට ඕනේ මේක රාජ්‍ය සංස්ථාවක් කරන්න. අපිට ඕනේ මේක රජයේ ඉඩමක් කරන්න. අපිට ඕනේ කොමිසම කියන එක කොමිසමක් නෙමෙයි. මේක කියනවා බොඩි කෝපරේට් සංස්ථාපිත මණ්ඩලයක්. මේක මේ රටේ මිනිස්සුන්ට අයිති වෙන්න ඕනේ. ඒක තමයි මූලික කාරණාව. දෙවෙනි කාරණාව තමයි අපි කිව්වේ මේ කොමිසමට පත් කරන්න ඕනේ නිල බලයෙන් රාජ්‍ය සේවකයෝ 5 දෙනෙක් සහ එළියෙන් 3 දෙනෙක්. එතකොට මේ නිල බලයෙන් 5 දෙනා අපේ පුරවැසියෝ හැටියට අපි පිළිගන්නවා. අර අනිත් කට්ටිය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමැතිය ලැබෙන්න ඕන. හරිනේ? එතකොට ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමැතියක් දෙයිද විදේශිකයට කියන එක ඒක වෙනම සාකච්ඡා කරන්න ඕන කාරණාවක්. මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා නෑ මේ 5 තව දෙකකින් වැඩි කරමු. නිල බලයෙන් පත් කරන කට්ටිය අනිත් 4 දෙනා එළියෙන් පත් කරමු. නමුත් ව්‍යවස්ථාදායක සභාව ගැන එතුමාගේ එතන සඳහන් නැහැ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිව්වා නිල බලයෙන් අපිට කවුරුත් ඕනේ නැහැ. අපිට මොනවද දින බලයෙන් කවුරුත් ඕනේ. මේ ඔක්කොම පන්නලා දාන්න මම පත් කරන්න. ව්‍යවස්ථාදායක සභාවකුත් නැහැ මම පත් කරන්න. මේකේ කොහෙවත් නැහැ මොවුන් ශ්‍රී ලංකන් පුරවැසියෝ වෙන්න ඕනේ කියලා. එතකොට උපකල්පනය කරන්න පුළුවන් එක්ස්ට්‍රීම් පොසිෂන් එකක්. මේ 5 දෙනා වෙන රටක ඉඳගෙන මේ පරිපාලනය කරනවා සම්පූර්ණයෙන්ම පාලනය කරනවා. හැබැයි අර නඩුව අතරතුර ගෙනාව නේද සංශෝධනයක් වුන් ශ්‍රී ලාංකිකයන් නියුතුයි කියලා. රජය එකඟ වුණා. රජය එකඟ වුණා කියලා නීතිපතිවරයා කිව්වනම් මේ රිටන් සබ්මිෂන් වල අද දෙන්න ඇති. හැබැයි ඒකටනේ අපි නඩු ගියේ. ඉතින් අපි ඉතාමත්ම සන්තෝෂ වෙනවා. අඩු ගානේ සාර්ථකයි. හර්ෂමතුමා ඔබතුමාට ප්‍රශ්නයක් අහන්න. ඔබතුමා පිළිගන්නවද මේ සම්මත වෙන පනත ඔය සංශෝධන සහිතව සම්මත වුණොත් ඔව්
පෝට් සිටිය සංවර්ධනය කරන්න පුළුවන් කියලා. මේකේ තව ගොඩක් තියෙනවා වසන්ත. හරියට මට ඕනේ ඒක තමයි. ඔව් තව ගොඩක් තියෙනවා. උදාහරණයක් හැටියට මං අහගෙනයි කවුද කියනවා මේකේ තියෙනවා මේ අද බලන්න හරි ලැජ්ජයි මහාචාර්යතුමා මේ Truth of Port City කියලා මේ අද නිකුත් කරලා තියෙනවා ජනමාධ්‍ය අමාත්‍ය ලැජ්ජයි. පටන් ගත්ත තැනම මොකද්ද කියන්නේ? මේකේ තියෙනවා out of total 1,102 acres of land, only 286 will be given to the company temporarily. It is 25%. දෙයනේ මේකේ තියෙනවා land බිම් අක්කර 1102ක් තියෙනවා කියලා. උඩ කියනවා තියෙන්නේ අක්කර 644යි කියලා. හෙක්ටර්. අක්කර හෙක්ටර් 269. 269. ඊට පස්සේ තියෙනවා එතන තියෙනවානේ අර මේ මූද මේ මරීනායකේ තියෙනවා අක්කර 446. හරිද? එතකොට මේ ඔක්කොම එකතු කරාම තමයි අක්කර 1102ක් එන්නේ. අක්කර 1102ක් ඉඩක් නැහැ. ඉතින් ලැජ්ජ නැද්ද? රජය විසින් මේ වගේ පට්ටපල් බොරුවක් කියලා මේක අද හැන්දෑව ඉදිරිපත් කරන්න. ඇයි මෙහෙම බොරු කියන්නේ? හර්ෂ මහත්තයා මම රෝෂාන් ප්‍රශ්න බෑනේ. අනිත් එක තමයි මේකේ මේකේ තියෙනවා බොරු බර ගණනාවක්. හරි. ඉතින් මං හිතන්නේ නෑ මෙහෙම බොරු කරලා මිනිස්සුන්ව මුලා කරලා මේක කරන්න පුළුවන් කියලා. ඉතින් මම තව ගොඩක් තියෙනවා කතා කරන්න වෙලාවනේ ඊළඟ පාර කතා. හොඳයි. කේසර්ලාල් මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාව. ඔව් දේශන් මෙහෙමයි දැන් නොඑක ආකාරයේ සංකීර්ණ ප්‍රශ්න මතුවුණා. ඒවා පිළිබඳව මම දීර්ඝ වශයෙන් අදහස් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ දැනීම හැටියට මම කලින් කිව්ව කාරණාවත් එක්කම අපි තේරුම් ගත යුතුයි පෝට් සිටි එක තුලින් යම් යම් දේවල් කරන්න පුළුවන් කියන කාරණාව. හැබැයි මේ දක්වා චීන සමාගම් වලින් කරපු ආයෝජනවල චීන මිනිස්සුන් වැඩ කරනවා මිසක් වෙන කවුරුත් වැඩ කරනවා ගැන මං අහලා නැහැ. සුළු පිරිසක් වැඩ කරනවා ඇති. ඒ තරම් චීන පිරිසක් ඉන්නවා. දකුණු පළාතට ගියාම ඒවා හොඳට බලා ගන්න පුළුවන්. ඒතර අපි ඒක අපේ අඩුපාඩුවක් චීන මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. අපි ඒ ඉඩ දීලා තියෙනවා. ඒවට නොඑක ආකාරي හේතු ඇති. අපි කරන්න ඕනේ අපේ ලාංකිකයන්ට රැකියාව අවස්ථා ලබා දෙන වැඩපිළිවෙළවල්. මේවා කොයිතරම් දුරට සාකච්ඡා වෙලා තියෙනවද කියලා මා දන්නේ නැහැ. නමුත් මේවා ආරම්භ කරලා රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන්. හැබැයි මම කලින් කිව්ව කාරණාව අවසානයේ එනවා. මේ කොයි සංවර්ධනයත් අවසානයේ දුප්පත් මිනිසුන්ගේ දරිද්‍රතාවයෙන් ගොඩේීමේ වැඩපිළිවෙලට දායකත්වයක් ලබා දෙන්නේ නැත්නම් එහෙනම් ඒක ඵලරහිත ක්‍රියාවක් හැටියට තමයි මා දකින්නේ. අද අපිට වෙලා තියෙන්නේ ඕකයි. මොකද දිගු කාලයක් තිස්සේ අපේ නොඑක් සංවර්ධන ක්‍රියාදාමයන් අතපසු වෙලා තියෙනවා. උදාහරණයක් ඇටියට අපි දුම්රිය සේවය දියුණු කරන්න බැරිලා තියෙනවා අවුරුදු 40කට වැඩි කාල පරිච්ඡේදයක්. විශාල ඛේදවාචකයක්. මොකද දුම්රිය තමයි හොඳම ක්‍රමවේදය මිනිසුන්ට ගමනාගමනය කරන්න. හොඳම. නමුත් අපි 1970 ගණන් වල ඉඳලා අද දක්වා අපි කරලා තියෙන සංවර්ධනය ඉතාමත්ම අල්පයි. මේවාට ප්‍රධානම හේතුව තමයි ඒ යුගවල හිටපු අය කල්පනා කෙරුවේ නැහැ මේ දැවැන්ත වැඩසටහන් කරන්න ඕනේ කියලා. ඒවා ඒ කාලේ කෙරුවා නම් අද ඊට වැඩිය පහසු වෙනවා මේ ගමන. නමුත් අද අපි බලාපොරොත්තු වෙනවා පිමිපනින්නේ. පිමිපනින්න බෑ. රටක් සංවර්ධනය කරන්න ඕනේ ක්‍රමිකව. අපි කවුරු කොයි ආකාරයට උපදෙස් දුන්නත් නොඑක ආකාරයේ උපදේශකයෝ ඇවිල්ලා මොනවා කිව්වත් රටක් ඒ ආකාරයට දියුණු කරන්න බෑ. එහෙම දියුණු වෙච්ච රටවල් නැහැ. ක්‍රමිකව තමයි අපි යන්න ඕනේ. ඒ ක්‍රමිකව යන්න පුළුවන් ගමනක් නැහැ. මොකද දන්නවද? අපිට තියෙන විශාල ප්‍රශ්නයක්. පාලන තන්ත්‍රයක් එනවා. පාලන තන්ත්‍රයක් ආපු හැටිය අපි බලනවා ඒ පාලන තන්ත්‍රය වටන්න. මේක හැම කෙනෙම කරන දෙයක්. 2015 අපි සම්බන්ධ වෙච්ච පාලන තන්ත්‍රයක් නෙවෙයි ආවේ. මෙතුමාලා සම්බන්ධ වෙච්ච පාලන තන්ත්‍රය. ඇවිල්ලා මාසයයි දවස් 5යි මට තාම මතකයි. පටන් ගත්ත වැඩසටහනක් රජයට එරෙහිව. නුගේගොඩෙන් පටන් ගත්තේ. දැවැන්ත පිරිසක් ගෙන ඇල්ලා. සොළඟ කියලාත් කිව්වා. ඇයි? ආපු හැටි අපි කරන්නේ පාලන තන්ත්‍රයේ වටන වැඩ පිළිවෙලක් තමයි ඉස්සෙල්ලාම ආරම්භ කරන්නේ. අපිට දියුණු වෙන්න පුළුවන්.
පාලන තන්ත්‍රය බිහුණාන් පස්සේ අවුරුදු 4ක් 5ක් යන ගමනක් එකතු වෙලා සාකච්ඡා කරලා තියනවද නැහැනේ. අදත් තියෙන්නේ ඕකම තමයි. අපි මේ ආකාරයට කටයුතු කරන තාක්කල් අපිට ගමනක් නැහැ. ඒක ඉතාමත්ම පැහැදිලි. අපේ රටේ ජීවන වියදම අපිට පාලනය කරගන්න බැරි තාක්කල් බරපතල ප්‍රශ්නයක්. මිනිස්සු මුදල් අච්චු ගැහුවොත් හිරේ දාන්න පුළුවන්. මා බැංකුව මුදල් අච්චු ගැහුවොත් ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් දාන්න පුළුවන්. ඕන තරම් ගහන්න පුළුවන්. මේවා පිළිබඳව සීමාවක් නැහැ. අපි නේ විවෘතව වැඩසටහන් කොහෙවත්. අපි හැමදේම බලන්නේ හැංගිලා කරන්න පුළුවන් නම් කරනවා. කවුරු හරි ළමෙක් ප්‍රකාශයක් කරුවොත් යම්කිසි කාරණාවක් පිළිබඳව ඒ පස්සේ දුවනවා. මම බොහොම සුළු කතාවක් කියන්නම්. මට මතක් වුණා ඒබ්‍රහම් ලින්කන් රටේ ප්‍රධානියා වෙන්න ඉස්සෙල්ලා පොඩි දරුවෙක් ග්‍රේස් බෙඩල් කියලා දරුවෙක් ඊටුමාට ලියුමක් කියවනවා මේ රැවුලව වණ්ඩි කියලා. උතුමා කැතයිනේ. රැවුලව උතුමාට සාර්ථක නායකයෙක් වෙන්න පුළුවන් කියලා. එයා ඒක පිළිගන්නවා. අපේ රටේ නායකයෙක්ට මොන හරි කිව්වොත් දරුවෝ මොනවද කරන්නේ? මිනිස්සු යවනවා අහන්න මොකද්ද ප්‍රශ්නේ කියලා. අපි තාම හැදිලා නැහැ. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමායි. වසන්ත සමරසිංහ මහත්මයා ඔබතුමාගේ අවස්ථාව. මට මේ තිස්ස විතාරණ අපේ හිටපු මැතිතුමා අපේ මන්ත්‍රීතුමත් කේසරලාල් ගුණසේකර මැතිතුමත් කතා කරපු සමහර කරුණු එක්ක මට තියෙන ප්‍රශ්නේ අපි බොහෝ හොඳ දේ දැක්කට අපි නරක දේ විවේචනය කරාට අපිව පේන්නේ භාවිතාවෙන් මිනිස්සුන්ට. අර තිස්ස විතාරණ අපේ හිටපු මැතිතුමත් කිව්වේ දැන් අපි විරුද්ධයි. ඉතින් ආණ්ඩුව ඇතුලේ විවිධ මත තියෙන නිසා අපිට ඉන්න වෙනවා. ජනතාව ප්‍රබුද්ධ කරන්නේ කොහොමද? අපි ජනතාව මේ වැරදි දෙයට එරෙහිව පෙළගස්සන්නේ කොහොමද? ජනතාවට විඥානයක් අඩුම ගානේ ජනතාවට මතයක් අරන් යන්න වෙන වැඩපිළිවෙල මොකක්ද අපි? මෙතන තමයි ප්‍රශ්නේ. අපි අර දෙන දේ කාලා වෙන දේ බලන්න. මම ඔබතුමාලට කියන කතාවක් නෙමෙයි මේක. අපේ සමාජයේ පුරුදු කරලා තියෙන දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න. ඒකම පාලන තන්ත්‍රයෙන් දකින්න ගියාට පස්සේ මිනිස්සුත් හිතනවා තමන්ගේ අර ගේ වැටයින තියෙන අනිත් රජයේ කැලෑව හරි කමන්නේ තමන්ට කපා ගන්න පුළුවන් නම් කපා ගන්න ජීවත් වෙන එක තමයි හොඳයි කියලා. අපි කොහොමද රට ඉස්සරහට අරන් යනවා කියලා කියන්නේ. මට තියෙන ප්‍රශ්නේ ඒකයි මම කිව්වේ දැන් අපේ හර්ෂ මන්ත්‍රීතුමා කිව්වා දැන් පෝට් සිටි වැරදි අඩුපාඩු ඇතුලේ වගේම හම්බන්තොට වරාය දුන්නනේ 99 අවුරුද්දකට. එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයා හිටියන්නේ. මේ එළියට බහැලා රාජ්‍ය දේපල විකිණයට වෙන සටනක් කරලා ආණ්ඩුව ඇතුලෙන් එළියට බහින්න බෑ. හම්බන්තොට 99කට දුන්නා. 99කට දුන්නා. තව ඕන 99කට යන්න පුළුවන් ඒක තියෙන විදියට. අපි 99 කියමු. තව අක්කර 10 15000ක් එක දුන්නා. මොකක්ද හදු ව්‍යාපෘති? අවුරුදු 4යි. චීනය බ්ලොක් කරා වරායක් කරන් භූමියත් එක්ක කාටවත් එන්න දෙන්නේ නැහැ. ආයෝජන වලට ඕනනම් අපේ රටේ තවමත් ආයෝජන ප්‍රවර්ධන කලාපැත කටුනායකත් හිස් භූමි තියෙනවා. දැනගන්න. කටුනායකත් හිස් භූමි තියෙනවා. මේ ආයෝජකයන්ට දෙන්න ඕන නම්. උපාය මාර්ග සංවර්ධන පනත තියෙනවා. BOI එකට වඩා පහසුකම් දෙන්න පුළුවන්. දෙන්න ඕනේ එහෙමනේ. දැන් අපි සීන දැකලා මම කියන්නේ අපි සීන දැක්කට වැඩක් නැහැ. පෝට් සිටිය මේ ඇක්ට් එකෙන් ගොඩ යන්නේ නැහැ. ගොඩ යන්න ඕන නම් හදන්න ඕනේ ගොඩක් දේවල් තියෙනවා. දැන් අපි පෝට් සිටිය රස්සා දෙනවා කියලා කියන කාටද රස්සා දෙන්නේ පෝට් සිටිය? ලංකාවේ 3,30,000ක් 40000ක් විතර වැඩි හිටිය වෙන අවුරුද්දකට ඒකෙන් 1,80,000ක්ම උසස් පෙළ සමත් බවට පත් වෙනවා. 30000 විශ්වවිද්‍යාලයට යන්නේ. ඒකෙන් 10000ක් කලා උපාධිධාරීන්. අපිට තව දොස්තරලා 10000ක් හදන්න බැරි වුණ අවුරුද්දකට. ඉංජිනේරුවෝ 10000ක් හදාගන්න බැරි අවුරුද්දකට. නර්ස් 10000ක් හදාගන්න බැරි වුණ අවුරුද්දකට. අපි කාටද මේකේ ජොබ් දෙන්නේ? හියුමන් කැපිටල් එක කොහෙද අපි ඩෙවලොප් කරලා තියෙන්නේ? ආයෝජකෙක් එන්නේ ඒව බලාගෙන. මේක ඇතුළට පැනලා සල්ලි දාලා නිකන් ඉඩමක් කරන් තියන් ඉන්න නෙමෙයි. අපි හදන්න ඕනේ ඒක. එන්වයරන්මන්ට් එක, බිස්නස් එන්වයරන්මන්ට් එක. ඩුයින් ඉන්ඩෙක්ස් බිස්නස් ඉන්ඩෙක්ස් එක ගත්තාම අපි ඉන්නේ 98. ලීගල් ඉෂුව එකක් අපිට විසඳ ගන්න ගියාට පස්සේ අපි ඉන්නේ ලෝකේ රටවල් 140කටත් එහායි. ඇයි මෙහෙ ඇවිල්ලා ඉන්න ආයෝජකයෝ මාස 2-3 කොළඹ තරුපහේ හෝටල් වල BOI එකේ නිලධාරි පස්සේ යනවා, ඇමතිවරු පස්සේ යනවා, රජයේ නිලධාරි අප්‍රූවල් ගන්න. කොහෙද අපි රටක් හැදුවා නම් ලංකාව හදන්න බැරි රටක් නෙමෙයි. සිංගප්පූරුව හැදුවේ ලංකාව දිහා බලාගෙන කොළඹ වගේ හදන්න කියලා. අද අපි සිංගප්පූරුව වගේ නම් වෙන්න බෑ, මැලේසියාව වගේවත් වෙමු කියලා මේ try කරන්නේ. ඒක කවුද මේ රට පාලනය කරපු මිනිස්සු? 73 අවුරුද්දක ප්‍රතිඵලය අද අපේ රටේ මිනිස්සු දුක් විඳිනවා.
කොවිඩ් වලට එන්නත ගේන්න වෙලාවට එන්නත ඕඩර් කරගන්න බැරි වෙනවා. නේ. අවසානයේ තියරියක් හදනවා මේ පළවෙනි එක දුන්නාම 65% පොසිබිලිටි එකක් තියෙනවා ප්‍රොටෙක්ට් එකට ආරක්ෂා වෙන්න. 35%යි හැදෙන්න පුළුවන්. ඒ නිසා අපි දැන් ටිකක් එහෙම මොකද්ද මේ කරන්නේ? ඉතින් ඒ නිසා මට තියෙන ප්‍රශ්නේ අපි ඉන්න ප්‍රශ්නේ හරියට අඳුරගත්තොත් එහෙම රටක් හැටියට අපි අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති අපි කොහෙද ඉන්නේ? මම ඒකයි කිව්වේ දැන් නැගෙනහිර ජැටිය බේර ගන්නකොට බටහිර ජැටිය 185ක් ඉන්දියාවේ අදානි කොම්පැනියට දෙන්න කැබිනට් පත්‍රය දාන ලංකාවේ ආණ්ඩුවල විලිලැජ්ජාවේ බෑ. ඒ සමාගම කියනවා පස්සේ ආරි අපි ඒක බාර ගන්නම් කියලා. මේ රටක්නේ අපි. කොම්පැනියක් නෙමෙයිනේ. ලෑන්ඩ් සේල් එකක් නෙමෙයිනේ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඒකයි. දැන් අපි එක වෙලාවල අවුරුදු 73ක් තිස්සේ මාරු වෙවි ඇවිල්ලා ආණ්ඩුව අපි අද ඉන්න තැනක් තියෙනවා. ඒ නිසා අපි කියන්නේ මිනිස්සු හැටියට අපිට දැන් වගකීමක් තියෙනවා. වැරදි වලින් ඈත් වෙන්න ඕනේ. මේ සමාජේ නැත්තම් මේ වැරදි වලින් ඈත් වෙන්නේ නැහැ. අපි අපේ දරුවන්ට දෙන ආදර්ශය මොකක්ද? අවසන් කරන්න. අනාගත පරම්පරාවට දෙන අධ්‍යාපනය ඇතුලේ මේ මතුවලා තියෙන ඛේදවාචකයක් මේවා හරහා නියෝජනය වෙනවා. පුළුවන් විදියට පුළුවන් ආකාරයට යනවා ඉස්සරහට. පුළුවන් කට්ටිය ඔන්ලයින් උගන්වනවා. බැරි ළමයිට ටියුෂන් එකකට යන්නත් බැරි වෙලා. ඒ නිසා අද ප්‍රශ්නේ තියෙන්නේ පාසල වැහෙනකොට අධ්‍යාපනය බිඳ වැටෙනකොට ආණ්ඩුවක් හැටියට මොකද්ද තියෙන සැලැස්ම? අපි අවසන් කරමු. ලෝක සිතීමේ අවුරුදු 2500ක ඉතිහාසය ගැන කතා කරන අපි අපේ දරුවන්ට උගන්ව ගන්න වැඩපිළිවෙලක් හදා ගන්න බැරුව තාම දුක් විඳිනවා. හැබැයි අපේ ඉතිහාසෙ මිනිස්සු කරපු දේවල් දිහා අපි ආඩම්බරෙන් කියනවා. අඩුම ගානේ ඒවා දිහා බලලවත් අනාගත පරම්පරාවට ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න අපි මහන්සි ගන්න ඕනේ. මේ තියෙන තත්වයන් වැරද්ද කියලා කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුළුවන් සමාජයක් අපි හදන්න ඕන අපේ රටේ. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාට. ඩිල්ෂන් පුංචි කාරණයක් මේ වසන්ත සමරසිංහ මහත්මයාගේ කතාව තුළ දෙපාරක් මතුවෙච්ච නිසායි මේ කාරණේ කියන්නේ මේ මොකද මේ සංවාදවලදී අපි මේ කාරණේ පොඩ්ඩක් අවධානයට ගන්න වටිනවා. අවසාන ඇතුළත් කර ගැනීම ලංකාවේ විශ්වවිද්‍යාලවලට ඔබතුමා කිව්වා 30000ක් කියලා. අතරම දැන් 41000කට ඇවිල්ලා තියෙනවා. අවසාන ඇතුළත් කර ගැනීම 41ක්. ඒ කියන්නේ ඔබ කිව්වේ මේ ගිය අවුරුද්දේ? ඔව්. නෑ. 29000යි. 29700යි. මම බොහොම වක්කීම කියනවා. විශ්වවිද්‍යාලයට අවසාන වරට තෝරා ගැනීම ගැන මම කියන්නේ 2000 මගේ මතක විදිහට 2019 ඔබ කියන්නේ 31000ක් ආවා. ගිය අවුරුද්දේ 29000යි. අවසාන ඇතුළත් කර ගැනීමේ සංඛ්‍යාලයකන 41000. නේ. ඔබ බලන්න මමත් බලලා කියනවා මම නේද කියලා. හොඳයි. 29700 ගණක් තියෙනවා. අපි සභාව විවෘත කරනවා ප්‍රශ්න කරන්න පුළුවන්. මේ අර කේසර්ලාල් මහත්තයා කියපු කතාවකින් මම පටන් ගන්නම් මේ ඒබ්‍රහම් ලින්කන්ටනේ ජනාධිපතිතුමාටනේ අර ළමයි ලියුමක් ලිව්වයි. ඔව්. ඒ එතුමාගේ උපදෙස් පිළිගත්තරුනේ. හැබැයි සමහර දේශපාලනඥයන්ට නම් කරන වැඩ දිහා බැලුවම හිතෙනවා මේ ළමයිමද උපදෙස් දෙන්න කියලා. ලියුම් ලියලා හරි වෙන විදියකින් හරි. මේ රිෂාඩ් බදුදීන්ව අත්අඩංගුවට ගැනීම 3-2 හදා ගැනීමේ පළවෙනි ව්‍යාපාරයේද මම අහන්නේ ආචාර්ය හර්ෂද සිල්වා මහත්තයාගෙන්. ඒ කියන්නේ මේ ඊළඟ 3-2 හදා ගන්නද? ඒ කියන්නේ අපි හිතමු මේ පෝර්ට් සිටි ඇක්ට් එක සම්මත කරගන්න 3-2 අවශ්‍යයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය යම්කිසි හේකින් කිව්වොත් ඒ 3-2 හදා ගැනීම සඳහා රිෂාඩ් බදුදීන් අත්අඩංගුවට ගැනීම. ඒ කියන්නේ සෙකන්ඩ් රවුන්ඩ් එක. සෙකන්ඩ් රවුන්ඩ් එක. මොකද ෆස්ට් රවුන්ඩ් එක යන කලිනුත් කවුරු හරි ඒ වගේ රිෂාඩ්වම ගත්තා. රිෂාඩ්ව ෆස්ට් රවුන්ඩ් එකේ රිෂාඩ්වම ගත්තා. අරගෙන නිදහස් කෙරුවා. ඒක තමයි රිෂාඩ්වම ගත්තා. ඊට පස්සේ ඒ කට්ටිය ඒ පැත්තට ගියා. ඊට පස්සේ රිෂාඩ් මේ රිමාන්ඩ් එකෙන් නිදහස් කරා. ඊට පස්සේ ඒ කට්ටියට කිව්වා ඒ කට්ටිය කියනවා ඒ කට්ටියට කිව්වා කියලා මේ අර භූමිදාන මේ කරන්න ඉඩ දෙනවා කියලා. හැබැයි ඒක දුන්නේ නැහැ. ඊට පස්සේ මිනිස්සු කලකිරලා ඊට පස්සේ හැබැයි ඊට පස්සේ මොකද අර ඒ අදාළ ප්‍රදේශ ඉඩම නිදහස් කරලා ඊටාම කෙටි කාලයකින් හමුදාවේ ප්‍රධානියෙක් කියා සිටියා මල්සිරු 45ක් භූම දානය කරයි කියලා. ඒ කියන්නේ ඒ තරම් කෙටි කාලයක් තුළ 45 දෙනෙක් මිය ගියේ නැහැ. එතකොට ඔබතුමාගේ කියන කතාවේ හැටියට පෙට්ටි ටික ගිනි තියලා සමහරාට මృతදේහයන් රෝහලක තිබුණද කියන එක වෙන්න පුළුවන්. ඒගොල්ලොම අතරම ඒ කාරණේ ගොඩක් ස්පෙකියුලේටිව් කාරණයක් මම හිතන්නේ අපි ඒක සාකච්ඡා කරන්න අමාරුයි. මොකද අපි දන්නේ නැහැ. ඒ කියන්නේ විවිධ අය විවිධ තොරතුරු කියනවා. මම හිතන්නේ පුළුවන් කියලා අපිට කාටවත් තහවුරු කරපු තොරතුරු ඒක ගැන ඉදිරිපත් කරන්න. අනේ නසීර් කිව්ව එක. ඔබතුමාගේ මම පොඩි ප්‍රශ්නයක් අහන්න හර්ෂද සිල්වා මහත්මයානේ ඔබතුමා කිව්වනේ අර ඔබතුමාලා හදපු කෙටුම්පත ගැන. ඒ කෙටුම්පතේ
පෝට් සිටි කොමිසමේ සමාජිකයෝ කීයක් නිලධාරීන් නොවන පිරිස හිටියද ඔක්කොම? මේකේ හිටියේ නිලධාරීන් 5යි. නිලධාරීන් නොවන කට්ටිය 4යි. එයින් එක්කෙනෙක් සභාපති නිලධාරීන් ඔව් එක්කෙනෙක් සභාපති 3 දෙනෙක් මේ සමාජිකයෝ. ඇයි ඒ නිලධාරියෙක් නොවන කෙනෙක්ව සභාපති කරන්න හිතුවේ? ඒකට හේතුව තමයි ඒ විශේෂඥ ඥානයේ තියෙන පුද්ගලයෝ ඒකට ගේන්න. දැන් ඒකමනේ මේකෙත් කියන්නේ. නෑ. ඒ නිලධාරීන් නොවන කට්ටිය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමැති කරන්න එපා. සමාවෙන්න. දැන් ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමැතිය ලබාගත යුතුයි. මහ බැංකුව අධිපතිව පත් කරන්න ව්‍යවස්ථාදායක සභාවෙන් අවසර ගන්න ඕනද? නෑනේ. එතනනේ ගැටලුව තිබුණේ. විවස්ථාදායක සභාවේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ මහ බැංකුවේ තාම ඒක දාලා නැහැ. දැන් විවස්ථාදායක සභාවකුත් නැහැ. නෑ. දැන් ව්‍යවස්ථාදායක සභාව නැහැ. ඔව්. එතකොට ඒක ලූපෝල් එකක් තිබුණා. විවස්ථාදායක සභාවෙන් අනුමත කරන්න ඕනේ නැහැ මහ බැංකුවේ මේ අධිපතිවරයා. මගේ ප්‍රශ්නය ඒක. ඇයි ඔබලා හිතුවේ නැත්තේ ඒක යහපාලනය තුල කළ යුතු කාර්යයක් කියලා? ඔබ ඔය විෂය පිළිබඳ නෑ ඒක කන්සල්ටේටිව් කමිටි වල මම දිගින් දිගටම කිව්වා කියලා පාර්ලිමේන්තුවේ සඳහන් වෙලා තියෙනවා. මගේ මතය වුණේ මේ සමාජිකයෝ විතර නෙවෙයි මුදල් මණ්ඩලය. ආචාර්ය හර්ෂ මේක නේද ප්‍රශ්නේ? ඒ කියන්නේ බලය තියෙන වෙලාවට බලනවා වංගුවක් ගහන්න chance එකක් තියෙනවා නම් වංගුවක් ගහන්න. නෑ. මේක මුදල් මේක පක්ෂවල ભેදයක් නෑ. මේක කරන්න ඒ තැනට යන්න. නෑ අශෝක මම කියන්නේ මේ විවස්ථාදායක සභාවෙන් අනුමැතිය ගන්නවා කියන එක හොඳ දෙයක්. ඒක කළ යුතුව තියෙන දෙයක්. හැබැයි දැන් මේ 3න් 2 දීලා විවස්ථා සභාවම අහෝසි කරලා. දැන් කිසි කෙනෙක්ගෙන් ඒක පැහැදිලියි. ඒක අපිට පැහැදිලියි. ඒකට උත්තරේ. ඔකනේ බලේ තියෙන වෙලාවට මොලේ නැහැ, මොලේ තියෙන වෙලාවට බලේ නැහැ. එච්චරයි වෙලා තියෙන්නේ. කේසරලාල් මහත්මයා ඔබ සාමූහික වගකීමට එකඟද නැත්නම් මේක ප්‍රතික්ෂේප කරන ප්‍රජාතන්ත්‍රිකයේද? සාමූහික වගකීම කිව්වේ collective responsibility මොකක් යටතේද? ඔබේ පක්ෂයේ සම්බන්ධයෙන්. පක්ෂ සම්බන්ධව ආණ්ඩුව සම්බන්ධයෙන්? නෑ ආණ්ඩුව සම්බන්ධ collective responsibility එකක් මට නෑ. ඇයි නැත්තේ? මට නෑ. ඔබේ පක්ෂයට තියෙනවා. මට නෑ. පක්ෂයට තියෙනවා. මගේ මේ ප්‍රශ්නේ ඔබ බොහොම ලස්සනට රටේ සමාජයේ වෙනස් විය යුතු තැන් යෝජනා කරන ඉදිරිපත් කරනවා. සමාජයට collective responsibility එක ආණ්ඩුවට කියන්නේ කැබිනට් මණ්ඩලයට විතරනේ තියෙන්නේ. කැබිනට් මණ්ඩලයට තියෙනවා. ඒක තමයි අපි හදාගත්තු දේ. නමුත් ආචාර ධර්ම කියලා දෙයක් ලෝකේ තියෙනවානේ. තමන් බිහි කරන ආණ්ඩුව වෙනුවෙන් කොන්දේසි විරහිත පෙනී ඉඳලා ආණ්ඩුව ඇතුලේ අරගල කළා එළියට ඇවිල්ලා ආණ්ඩුව සාධන තැනට අරයි යන එකනේ තමන්ගේ සභාවේ. දැන් මෙතුමා මේ විදිහට කතා කරන වේදිකාවෙන් ගිය සතියේ කලින් සතියේ සටන වැඩසටහනකදී කමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයා ඇවිල්ලා කිව්වා අපි දැන් ආණ්ඩුවත් එක්ක නෑ කියලා. දැන් මෙතුමා කියනවා අපිට පක්ෂ නායකයෝ මේ හිටියට අපිට එන්න කියන්නේ නෑ කියලා. සමාවෙන රොෂාන් දැන් මේ එතුමා ඒ කියන්නේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයා මේ සභාවේ නැති නිසා එතුමාගේ වචන මම කියන්නම්. එතුමා කිව්වේ ඒ කියන්නේ කොමියුනිස්ට් පක්ෂය විවේචනය කළ යුතු රජයේ ප්‍රතිපත්ති විවේචනය කරනවායි කියන කාරණේ. ඔබ කියන හරයාත්මක කාරණේ තමයි ඔව් කිව්වේ. ඔව්. දැන් මම අහන්නේ කේසරලාල් ගුණසේකරලට මේ ආණ්ඩුවේ යහපතක් වෙනුවෙන් යෝජනාවක් ඉදිරිපත් කරලා මේ රටට පෙන්වලා දෙන්න හෝ නිවැරදි මාවතට ගන්න බැරිද? දැන් ජනාධිපතිතුමා හිතුවක්කාර තීරණ ගන්නවා නම් පක්ෂ නායකයන්ට කතා කරන්නේ නැත්තම් අනුශාසක මණ්ඩලයේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා යටතේ ඉන්න කාර්ක සභාව ඔබ ඉන්නවා නම් මේ රට යහපතට විවේචනය කරන්න හැමෝටම පුළුවන් නේ. මේක යහපත් තැනට ගන්න සාධනීය බලපෑමක් කරන්න හර්ෂ මහතුරුන්ට බෑ. දැන් ඔවුන් විපක්ෂයේ. උඹලා ආණ්ඩුව පක්ෂයේ. රොෂාන් මම ওই කාරණාව මේට ඉස්සෙල්ලා ඉතාමත්ම පැහැදිලිව මම ප්‍රකාශ කරුවා. අපේ රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි මැතිවරණයක් ඉවරනයින් පස්සේ අපි ආණ්ඩු පක්ෂයේ එක පැත්තක් විපක්ෂයේ එක පැත්තක් අපි හැමදාම ආණ්ඩුවට විරුද්ධ වෙනවා කියලා. ඒක වැරදි. එතන තමයි අපිට වැරදිලා තියෙන ප්‍රධානම ස්ථානය. අපි විපක්ෂයාවට ජනාධිපතිතුමත් එක්ක බලෙන් හරි කතා කරන්න ඕනේ. සාකච්ඡා කරන්න ඕනේ, ඉල්ලන්න ඕනේ, යන්න ඕනේ. ඒක මේ බාල අර ගොඩක් මිනිස්සු හිතනවානේ අපි මොකටද චීප් වෙන්නේ කියලා. එහෙම දෙයක් නෙමෙයි. ඒක තමයි කාර්යභාරය. ඒක වෙන්නේ නැහැ. බරපතල ප්‍රශ්නයක්. ඒක වෙන්නේ නැහැ. ඒ හේතුව නිසා විශාල ප්‍රශ්න රාශියකට දැන් එක පැත්තකින් අදත් මම දකිනවා මම මේ ඉතිසල මේ කතාව කිව්වා. රටේ ජනාධිපති දේශපාලඥයෙක් නොවීම පිළිබඳව මම අදත් දකිනවා ඒක හොඳයි කියලා. සමහරලාට නොඑක් අදහස් මගේ තියෙන්න පුළුවන් ඊට එරෙහිව.
අද මම දකින මොකද දන්නවද ඕන කෙනෙකුට පුළුවන්කම තියෙන්න ඕනේ එතුමත් එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳ ගන්න. එතුමා ඒවට අවනත වෙන්නේ නැත්නම් සාකච්ඡාවට එන්නේ නැත්නම් ඒක වෙනම දෙයක්. ඒක වෙන ප්‍රශ්නයක්. හැබැයි කොහෙවත් අපි දැකලා නැහැ එහෙම දෙයක් try කරලා තියෙනවා ඒක fail වෙලා තියෙන කාරණා. ප්‍රොෆෙසර් මේ සම්බන්ධයෙන් කතා කරන්නකො ඔබතුමා වගේ අය මම දැකලා මම අහලා තියෙනවා අපි ඉපදිලත් නැහැ ඇන්නම්ලා කොල්වින්ලා වික්‍රමසිංහලා සිනමාව මැතිනිය ඒ කොහොමද හිටියේ ඒගොල්ලෝ දැන් ඔබතුමාලා බොහොම හරි ලෙතාජික් නේ හරිම ඔහේ එන්නම් වාලේ ඔහේ යනවා එනවා මොකක්ද දැනුම තියෙන අය එන්න කියන්නෙත් නැහැ කිසිම නැහනේ අර කේවල් කිරීමේ බලයක් ඔබේ පක්ෂවලට කේවල් කිරීමේ ශක්තියක් නැහැ නමුත් අදහස් ඉදිරිපත් කිරීම කරනවා දැන් අපේ ප්‍රතිපත්තිය අපේ අදහස් තමයි අප නියම සැලසුම් කොමිසමක් තිබිය යුතුයි රටට. ඒ සැලසුම් කොමිසම අපේ තියෙන වත්කම අපේ හැකියාවන් ලෝක වෙළඳපොළ සලකලා වෙළඳපොලේ මේ කොහෙද අපේ අලවිය කරන්න පුළුවන් කියලා ඒවා සියල්ලම මැනලා තමයි අපි තීන්දුව කරන්න ඕනේ මොන ආකාරයටද අපේ සමාජය දියුණු කරන්නේ. එහෙම සැලසුම්ගත ආර්ථිකයක් අවශ්‍යයි. ඒක තුල ජනතාවගේ මේ විවිධ ජන කොටස් ඉන්නවා. ඒ අයගේ අධ්‍යාපන මට්ටම් වෙනස්. ඒවට ගැළපෙන විදිහ රැකියා අවස්ථාත් ලබා දෙන්න ඕන. ඉතින් ඒ අදහස මුල් කරගෙන ක්‍රියා කිරීමට අපිට සම්පූර්ණ ආණ්ඩු බලය අවශ්‍යයි. අපි මේක යෝජනා කරයි මම උදාහරණයක් ඇටියට කැබිනට් එකෙත් හිටියා කාලයක් ඒ හිටපු කාලෙදි මම ඒක යෝජනා කළා කෙරුවෙත් නෑ. ඊට පස්සේ මම කිව්වා ඒ වගේ දෙයක් කරන්න නැත්නම් අඩු වශයෙන් මේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ අපට මේ සැලසුම් කොමිටියක් පිහිටවන්න ඉඩ දෙන්න. එතකොට ඒක පදනම් කරගෙන අපේ ආර්ථිකය කොහොමද දියුණු කරන්න ඕනේ අපේ සම්පත් වලට උපරිම වටිනාකමක් ලබා ගන්න ඕනේ මොන තාක්ෂණයද පාවිච්චි කරන්න ඕනේ කියලා ඒක පදනම් කරගෙන අපිට මේ සැලසුමක් හදාගෙන ඒකට අධ්‍යාපනයත් ඔක්කොම සම්බන්ධ කරන්න ඕන. ඉතින් ඒක කිරීමට වුණත් මම මුදලක් ඉල්ලුවා. ඒක ලැබුණේ නැහැ. පාචාර්යතුමා මේ ඔබතුමා යෝජනා කරන්නේ අපේ අශෝක මහත්මයා කියපු කාරණේ නිවැරදි කරගන්න ඕන නිසා එතකොට මම කියන්නේ 41500 2021 ගන්න හදන අවුරුද්දට. ඔව්. මම ඔබේ අවධානය යොමු කරන ඒකෙත් බලන්න 30000 41000 දක්වා ඒ කියන්නේ 2000 අවසාන අපොස්ස උසස් පෙළ ප්‍රතිඵල වලින් 2019 A level result අනුව තමයි දැන් 2021 නේ ගන්න සැලසුම් කරන්න. සැලසුම් කරන්නේ 21. ඔව් මේ අවුරුද්දේ ගන්න හොඳයි. ඔව්. ඔබ බලන්නකෝ. වෛද්‍ය ශිෂ්‍යයෝ ගන්න 371යි. ඉංජිනේරු ශිෂ්‍යයෝ ගන්න 405යි. ලෝ ෆැකල්ටි ගන්න 126යි. කලා පීඨයට ගන්න 6000ක්. විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවල බෙදී යාම පිළිබඳව නෑ නෑ ඔබ කියන එක මම කියන්නේ හරි. මම හිටපු ස්ථාවරේ 2020 වෙනකොටත් විශ්වවිද්‍යාලයට අරගත්තේ 29700යි. ඒක තමයි 30000 කියලා කියන්නේ. මේ අවුරුද්දේ තව 10000ක් වැඩි කරනවා. 41500 දක්වා වැඩි කරන්න අපේක්ෂා කරන එක හොඳයි. තෝරා ගැනීම 41500. ඒක හරි. ඒක 2021 අවුරුද්දේ කරන්න යනවා. ඒ කියන්නේ මම කිව්වේ ඒකයි 2020 වෙනකන් අපි අරන් තියෙන 30000යි. මේ අවුරුද්දේ ගන්න එක හොඳයි. හැබැයි ඒත් ප්‍රශ්නයක් තියෙනවා මම කියන්නේ ඇයි වෛද්‍ය ශිෂ්‍යෝ අපි තව 5000ක් විතර කියලා නැත්තේ? පාචාර්යතුමා ඔබතුමා කිව්වා මේ අර කොමිසමක් ගැන මේ මධ්‍යගත කොමිසමක් ගැන සෙන්ට්‍රලයිස් කමිෂන් එකක් ගැන. ඇත්තටම මේ ඔය ජාතිය කමිෂන් මේ විවෘත ආර්ථිකය ඇතුලේ ක්‍රියාත්මක කරන්න බෑනේ. ඒ කියන්නේ දැන් මධ්‍යගත ආර්ථික කොමිෂන් දැන් උදාහරණයක් ගත්තම ඉන්දියාවේ තමයි මේ කලාපයේ අන්තිමට ඔය ජාතිය කමිෂන් එකක් තිබ්බේ. ඒකත් මේ මට මතක විදිහට අර ආචාර්ය මන්මෝහන් සිං මුදල් ඇමති වෙලා ගෙනාව ප්‍රතිපත්තිත් එක්ක දැන් අද ඉන්දියාවේ මධ්‍යගත ආර්ථික කොමිසම කියන එක නිකන් නමට තියෙන්නේ. මේ මාකට් ඉකොනොමික් ඇතුළේ කරන්න බෑ. ඕක නේද අරබෝදේ. ඔබ කියන දේ ඇත්තක් තියෙනවා. කියන්නේ වෙළඳපොළ
මේ පදනම් කරපු ආර්ථිකයක් ඒ වෙළඳ පොලේ ඉල්ලුම අනුවනේ මේ හැඩගැස්සෙන්නේ. නමුත් අපි කියන්නේ මධ්‍යගත සැලසුමක් සකස් කරමින් ඒකේ වෙළඳ පොලක් තියෙන්න පුළුවන්. නමුත් ඒ වෙළඳ පොල වුණත් ඒ සෑස්මට මේ එකඟ වෙන්න ඕන. නැෂනල් ප්ලෑනින් කමිෂන්. ඒ නැෂනල් ප්ලෑනින් කමිෂන් එකේ මේ රජයේ අංශය පමණක් නෙමෙයි පුද්ගලික අංශයත් සලකලා මුළු රට කොහොමද දියුණු කරන්නේ කියන ඒ ප්ලෑන් එක තියෙන්න ඕන. දැන් අජිත් නිවාඩ් කබ්‍රාල් වගේ මහත්තුරු ඉන්න තැනක අජිත් නිවාඩ් කබ්‍රාල් වගේ අමාත්‍යවරු ඉන්න ආණ්ඩුවක ඒගොල්ලෝ වෙළඳපොළ ආර්ථිකය ඉතාම තදර විශ්වාස කරන අය ඒ වගේ ආණ්ඩුවක ඔබතුමාලා ඉඳලා ඔය සෙන්ට්‍රලයිස් ඉකොනොමික් කමිෂන් වගේ ගැන කියනකොට එවනික යල් පැන ගිය අදහස් ගානට නේද වැටෙන්නේ. අපි අපේ ප්‍රතිපත්ති තියෙනවා අපේ මේ වැඩපිළිවෙළවල් තියෙනවා. ඒක වෙනුවෙන් අපි අදහස් ඉදිරිපත් කරනවා. දැන් මෙහෙම හිතෙන්නේ අපි ජනතාවටත් මේ මැතිවරණ කාලයේදී ඒවා ඉදිරිපත් කරනවා. අපිට ඡන්ද නොලැබුණොත් මොනව කරන්නද? නමුත් දැන් මේ ඔය කමියුනිස්ට් පක්ෂයේ සමාජ පක්ෂයේ ඇත්තටම දැන් ඉන්නේ වැරදි තැනක කියලා හිතෙන්නේ නැද්ද? ඉන්න ඕන ආණ්ඩුවක නෙමෙයි සභාගයක නෙමෙයි කියලා හිතෙන්නේ නැද්ද? නෑ කියන්නේ මේකයි. එකක් නම් මේ එක්සත් ජාතික පක්ෂය හා මේ ප්‍රේමදාස සමගි ජනබලවේගය දක්ෂිණාංශික බලවේග. ඒ කියන්නේ අපේ සමාජයේ පන්ති බෙදීමක් තියෙනවා. ජනපති පන්තියක් තියෙනවා, වැඩ කරන ජනතාවගේ පන්තියක් තියෙනවා. මහාචාර්යතුමනි ඔබතුමා ඔය මේ දක්ෂිණාංශික වාමාංශික කියන එක දාන්නේ පක්ෂින් නැගේ මූණු බලලද නැත්නම් ඒගොල්ලෝගේ ආර්ථික ප්‍රතිපත්ති මොකද පක්ෂ දෙක මේකම ආර්ථික ප්‍රතිපත්ති එකයි ආර්ථිකයේ කියන්නේ ප්‍රාග්ධනය අයිති පන්තිය තමයි ධනපති පන්තිය. ඔව් මේ ඒ ප්‍රාග්ධනය උපදවන්නේ මේ සේවක පිරිස. නමුත් සේවක පිරිසට හඬක් නැහැ ඒ ප්‍රාග්ධනය කොහොමද යොදවන්නේ කියලා. ඒක ධනපති පන්තිය තමයි මම අහන්නේ ගරු මහාචාර්යතුමනි ඔබතුමන්ලා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එහෙම නැත්නම් මේ පොහොට්ටු පක්ෂය ඒ පාර්ශවයට යම්කිසි ආකාරයක සම්බන්ධයක් දක්වමින් නැත්නම් සහායක් දක්වමින් සභා ගාණ්ඩු බිහි කරනවා. නමුත් ඇත්තටම අරන් බැලුවම ඔබලා සපෝට් කරන ප්‍රධාන පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති එක්සත් ජාතික පක්ෂ ආර්ථික ප්‍රතිපත්තියට මේ වෙනසක් නැහැ නෑ වෙනසක් තියෙනවා. දෙකම දක්ෂිණාංශිකයි. කියන්නේ එක්සත් ජාතික පක්ෂය එකම වෙනස තිබුණේ මහ බැංකුවට එක්සත් ජාතික පක්ෂය මේ ලෝකේ ඇමරිකා ප්‍රධාන අධිරාජ්‍යවාදී රටවල් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඒ විවෘත ආර්ථිකය ක්‍රමය හරහා ඒ අයට පුළුවන් තරම් මෙහි අලෙවි කිරීමට ඉඩකඩ දෙන්න එහෙම යම් ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. හරි ඒ කියන්නේ ඇමරිකාවට විකුණුවාට මේ ඒක ඒගොල්ලන්ගේ අයිතිය. හරිද? ඉතින් ඒ අයිතිය උඩ ඒ අය යම් ප්‍රතිපත්ති අපි ඒ ප්‍රතිපත්ති පිළිගන්නේ නැහැ. ඔබලා පිළිගන්නවා චීනයට අලෙවි කරන එක පිළිගන්නවා. චීනයට අලෙවි කරන එක පිළිගන්නවා නැද්ද එතකොට? ඒ කියන්නේ දැන් චීන එක වෙලඳාම අපි මෙතන චීනට කියන්නේ නැහැ. ඇවිල්ලා අපේ ආර්ථික මේ
අල්ලගෙන අපේ රට යටත් විදිහට රටක් කරලා පාලනය කරන්න කියලා අපි ඉතින් දැන් මෙතුමලා කියන්නේ චීනේ කරලත් නැහැ කරන්නේ නෑ දැන් මෙතුමලා කියන්නේත් නෑ ඇමරිකාවට යුරෝපයට ඇවිල්ලා අපි වටත් කරන පාලනය කරන්න කියලා. එතුමලාගේ ආණ්ඩුව කාලේ කතා කරලා GSP ප්ලස් සහනෙම ගත්තා. මේ ඒත් වෙලදාමනේ. මේත් වෙලදාම. දැන් ඔබතුමාලා ඔබ කියන්නේ ඇමරිකාවත් එක්ක වෙලදාමට තරහයි. චීනෙත් එක්ක වෙලදාමට අවුලක් නැහැ. වෙලඳාමෙන් තොරව මේ දෙගොල්ලෝ ගාමේ ප්‍රාග්ධනයනේ. හා දෙගොල්ලෝ ගාමේ ප්‍රාග්ධනය. නෑ ඉන්න කියන්නේ වෙළඳාම මේ තුලින් මේ ලෝක වෙළඳපොලේ අපිට විදේශ විනිමය ලබා ගැනීමේ මාර්ගයක් මේ ඇති වෙනවා. ඒක විදේශ විනිමය රුපියල් වලින් ගන්න පුළුවන් අපිට පිටරට ඕන කරන දේවල් ඒකට ඉන්න කියන්නේ ඒකට විදේශ විනිමය අවශ්‍යයි. ඉතින් ඒක ලබා ගැනීමට අපිට මේ අපනයන් හරහා ඒක ලබා ගන්න අපේ ආර්ථිකය කටයුතු කරනවා. දැන් මේ ආර්ථිකය මේ ක්‍රියාත්මක කරන්නේ මේ අපේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය මුල් කරගෙන පමණක් නෙමෙයි අපිට පුළුවන් තරම් ප්‍රාග්ධනය අපේ අතේ තියාගෙන ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. අපි පිටරට අයට ඇවිල්ලා අපේ ප්‍රාග්ධනය පිටරට යවන මේ ප්‍රතිපත්තියට අපි ඔබතුමාට මම බාධා කරනවා චූටි බාධා කිරීම. දැන් මේ විදේශ විනිමය හොයාගන්න තමයි මෙතුමාලගේ ආණ්ඩුව කාලේ අර මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එක ගහලා ඩොලර් මිලියන 400 ගාණක් විතර ගන්න ගියේ. ඒ ඇමරිකාවත් එක්ක. ඒත් සල්ලි ගන්නනේ. මේ නැති සල්ලි හොයාගන්න. දැන් ඔබතුමාලගේ ආණ්ඩුව මේ වරාය නගරය දීලා ඒත් කරන්නේ සල්ලි ගන්න. දැන් දෙගොල්ලොම මේ ධන ගහලා තියෙන්නේ ප්‍රාග්ධනය ගැන. ප්‍රාග්ධනය ඉස්සරහා. එතකොට දැන් ඔය ඇමරිකන් විරෝධයක් තියෙන්නත් බෑ චීන විරෝධයක් තියෙන්න බෑ මේ ප්‍රාග්ධන ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ නෑ මෙතන ඉතිහාසය බැලුවොතින් ලෝකයේ ධනපති ක්‍රමේ දියුණුව මේ යුගයක් අධිරාජ්‍යවාදී යුගයේ තිබුණා යටත් විජිත යුගයේ තිබුණා දැන් මම දරුවෙක් හැටියට ජීවත් වුණේ බ්‍රිතාන්‍ය පාලනය කාලේ. අපේ රටේ බ්‍රිතාන්‍ය පාලනය. බ්‍රිතාන්‍ය නිලධාරීන් තමයි තීන්දුව ගත්තේ. ඒ උදාහරණයක් හැටියට මගේ පියා එන්ජිනේරු කෙනෙක් හැටියට බ්‍රිතාන්‍යයේ මේ සුදුසුකම් ලබා තිබුණාට එතුමාගේ මේ බොස් ප්‍රධානියා බ්‍රිතාන්‍යයේ කෙනෙක්. එයාගේ අනුව තමයි වැඩ කරන්න උනේ ඒගොල්ලන්ගේ ඌමනාව සඳහා අපේ ඌමනාව සඳහා නෙමෙයි. දැනුත් එහෙම වගේ ඇමරිකන් අනානුව තමයි වැඩ කරනවා කියලා අපිට පේන්නේ. එහෙම නේද? දැන් ඇමරිකාවේ ඌමනාව පුරවැසියම ඇවිල්ලා ඉන්නවා. මොහොතක් මේ MCC ගිවිසුම සෝෆා ගිවිසුම මේ ගිය යහපාලන ආණ්ඩු කාලයේදී අත්සන් කරන්න ලෑස්ති වුණා. හොඳද? මොනවද ඒකෙන් වෙන්න යන්නේ අපේ රටට? අපේ රට සම්පූර්ණයෙන්ම ඇමරිකාවේ යටත් විදිහට පමණක් නෙමෙයි ආර්ථික වශයෙන් ඉන්න පොඩ සහෝදරය අඩු බගක්යක් ඉවර වෙනකම්ම ඉන්න ඒ ඇමරිකාවේ ආර්ථික සූරාකෑම පමණක් නෙමෙයි සෝෆා ගිවිසුම හරහා ඇමරිකාවේ සොල්දාදුවන්ට මෙතන ඇවිල්ලා හමුදා කඳුරා පිහිටවන්නත් ඉඩ දෙන්න මේ ලෑස්ති වෙලා අපෝ ඒ ආරක්ෂක ලේකම්වරයා. එතකොට මේක අත්සන් කරේ මුලින්ම ගෝඨාභය රාජපක්ෂ
මොකද නැත්තේ? නැහැ කියන්න එපා. නෑ. I let you speak no. ඉස්සලා ගෝඨාභය රාජපක්ෂ ඇමරිකන් පුරවැසියෙක් හැටියට තමයි මේක අත්සන් කරේ. හරි. එක්සා ගිවිසුම අත්සන් කරේ ඇමරිකන් පුරවැසියෝ දෙන්නේ. එක පැත්තකින් ගෝඨාභය රාජපක්ෂ අනිත් පැත්තෙන් ඇමරිකන් පුරවැසියෙක්. ඉතින් ඒ නිසා ඔබතුමාගේ මට පුද්ගල ලොකු ගරුත්වයක් තියෙනවා මහාචාර්යතුමා. නමුත් ඒක තමයි ඇත්ත කතාව. දැන් ඇමරිකන් පුරවැසියෙක් අත්සන් කරනවා. දෙන්නම ඇමරිකන් පුරවැසියෝනේ. ඒ පුරවැසියන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. කියන්නේ ඇක්සා ගිවිසුම අවුරුදු 10න් 10 අත්සන් කර ඇවිත් තිබුණා. නෑ මුලින්ම අත්සන් කරේ 2007 නේ. පළවෙනි පාර 2007. ඉතින් දැන් මේ ඒක මේ අපේ රටේ ආර්ථිකයට ඒකෙන් අනතුරක් තිබෙත් නෑ මේ හමුදා පැත්තෙකුත් ලොකු තර්ජනයකුත් තිබ්බේ නෑ. ඒ කියන්නේ මහාචාර්යතුමනි සමාන මහාචාර්යතුමනි ඒ කියන්නේ අධිරාජ්‍යවාදීන්ගේ එහෙම ප්‍රශ්නයක් නෑ නේ. වරායවල් ගුවන් පොළවල් මෙවැනි දේවල් පාවිච්චි කිරීමේ අයිතිය. හොඳද? ඉතින් ඒක අසංකලයි කියලා මේ ප්‍රශ්නයක් නෑ. හරි. නමුත් මේ දෙක MCC සෝෆා අපේ ආර්ථිකය අපේ නිදහස ස්වෛරීභාවය සම්පූර්ණයෙන්ම නැති කරන මේ ගිවිසුම් දෙක. දැන් පොඩ්ඩක් මට උත්තර දෙන්න. මේ සෝෆා ගිවිසුමක් කිසි කෙනෙක් අත්සන් කරේ නැහැ. හරි කිසිම කැබිනට් අනුමැතියක් ලැබිලා තිබුණේ නැහැ. මේක සෝෆා ගිවිසුම ගැන කතා කරපු එක ඇත්ත. අපේ රජයට කලින් හිටපු රජයත් සෝෆා ගිවිසුම ගැන කතා කරා. ගෝඨාභය රාජපක්ෂ මේ ලේකම්වරයා හිටියට ආරක්ෂක අමාත්‍යාංශේ. එතුමා අත්සන් කරෙත් නැහැ. අපේ රජය අත්සන් කරෙත් නැහැ. මේ රජය අත්සන් කරලත් නැහැ. හරි. එතකොට ඒක තමයි ඒකේ ඇත්ත කතාව. අනිත් එක තමයි මේ MCC එක ගැන වචනයක් කියන්න ඕනේ. දැන් MCC ගිවිසුමට විරුද්ධව විශාල ලෙස කතා කරපු පුද්ගලයෝ කෝ දැන් අද MCC ගිවිසුමෙන් දැන් අපේ ලලිත සිරි ගුණරත්න මහතුමා මට එදා ටෙලිෆෝන් එකෙන් කතා කරපු වෙලාවේ කිව්වා හර්ෂා දැන් මේ ඒගොල්ලෝ ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා කිව්වේ මේ අවුරුදු 5කට කොමිසමක් පත් කරනවා කියලානේ. හරි ඒ කට්ටිය ශ්‍රී ලංකාවේ පුරවැසියෝ ඒ MCC එක කරන්න හිටපු කොමිසමේ කට්ටිය ශ්‍රී ලංකාවේ පුරවැසියෝ වැරදිලාවත් වුන් පුරවැසිභාවය ඇමරිකන් පුරවැසිභාවය ගත්තොත් කියලා. හරි දැන් කිසි පුරවැසියෙක් නැහැනේ මේ කොමිෂන් සභාවේ. ඇත්ත වශයෙන්ම ගෙවිඳු කුමාරතුංග අපේ යුතුයකම මේ කණ්ඩායමේ ඇත්ත වශයෙන්ම බලන්න. ගෙවිඳුලා මොකද කිව්වේ ප්‍රෙස් එකක් තියලා. ගෙවිඳුලා ප්‍රෙස් එකක් තියලා කිව්වා මේ කතාව අර හර්ෂ සිල්වලා කියන දැනට යන්න. හරි මොකද මෙතන ඇමරිකන් පුරවැසියෝගේ හරි චීන පුරවැසියෝ හරි වෙන පුරවැසියෝ නැතුව ශ්‍රී ලංකාවේ පුරවැසියෝ තියාගන්න. හරි එතකොට MCC ගිවිසුමට විරුද්ධ වෙච්ච කෝ ගරුතර මහා සංඝරත්නය MCC ගිවිසුමට විරුද්ධ වෙච්ච කෝ මේ සිවිල් සමාජය MCC ගිවිසුමට විරුද්ධ වෙච්ච කෝ මේ දේශ හිතයිසි මේ ආයතන කොහොමද වෙනස් කොහොමද ගරුතර සංඝරත්නය. ඉතින් ඒ නිසා මේක කබර ගෝයා තල ගෝයා කරගෙන තමන්ට ඕන වෙලාවට මේක හොඳයි කියන්නත් MCC කිවිසුම කියනකොට මේක මහා ලොකු ඛේදවාචකයක් වෙනවා කියලා කියන්නත් තරම් පහත් දේශපාලනය මේ රටේ සිද්ධ වෙනවා. අනිත් එක මහාචාර්යතුමා ඔබතුමා හොඳ හැටියට දන්නවා. අර කියපු කතාව පට්ටපාල් බොරුවක් කොළඹ ඉඳලා තිරිකුණාමලයට තාප්පයක් ගහනවා කියලා. එහෙම කිසිම දෙයක් MCC කිවිසුමේ නැහැ. හරි නමුත් ඒක සමාජගත කරා. එහෙම දෙයක් තියෙනවයි කියලා කිව්වා. හරි එහෙම දෙයක් තියෙනවයි කියලා මිනිස්සුන්ව මුලා කරා. හරි මම මේ මැප් එක ඇඳලා පෙන්නුවා. මැප් එකේ ඇඳලා පෙන්නුවා. හරි ඉකොනොමික් කොරිඩෝ එක. ඉකොනොමික් කොරිඩෝ ඇඳලා පෙන්නුවා. කිව්වා උපාසක අම්මා කෙනෙක්ට මේ දලදා මාලිගාවේ ඉඳලා මේ ජාස්‍රී මහ බෝධියට යන්න ඕන නම් වීසාවක් ගන්න ඕන කියලා කිව්වා. මහාචාර්යතුමා නෑ කියන්න එපා. නෑ කියන්න එපා. ඔබතුමාලා කිව්වා. ඔබතුමාලා අපි කිව්වේ නෑ. ඔබතුමා කිව්වේ නෑ. ඔබතුමා නෑ මේ අපි ඇත්ත තත්ත්වය කිව්වා. ඔබතුමා කිව්වේ නෑ කියලා දැන් පිළිගත්තා. ඒක තමයි වැදගත්කම සහ වැදගත්කමේ තියෙන මේවා. හරි ඒක හොඳයි ඔබතුමා කිව්වේ නැත්තම්. මොකද ඔබතුමා දැනගෙන හිටියා නම් මේ කරන්නේ මහා ලොකු බොරුවක් කියලා ඔබතුමා ඒකට දායක නොවෙච්ච එක ගැන අපි සන්තෝෂ වෙනවා. නමුත් ඒක ගියා. එතනින් දැන් ඒක ඉවරයි. හරි
ඉතින් ඒ නිසා අනිත් එක තමයි කාරණාව අපි දක්ෂිණාංශ පක්ෂයක් නෙවෙයි සමගි ජන බලවේගය කියන එක. අපිට ඕන කරන්නේ මේ රටේ සමාජ ආර්ථික වෙළඳපොළක් නිර්මාණය කරන්න. මේ සමාජ ආර්ථික වෙළඳපොළේ රජයට ලොකු කාර්යභාරයක් තියෙනවා. හරි මම විශ්වාස කරනවා අද වුණත් යම්කිසි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ ඉස්සරහට යන්න. මම චුටි බාධා කිරීමක් කරනවා. ඔව්. අපි දක්ෂිණාංශික නෙමෙයි කියනවනේ. ඇත්තට මොකද්ද එහෙනම්? දැන් අපි දැන් අහන්න මේ චීනය ගැන කතා කරපු නිසා ඩෙන් සියාओපෙන් ජනාධිපතිතුමාගෙන් පුද්ගලයෙක් ඇහුවාම මොකද්ද මේ ඔබතුමාලා මේ 1970 ගණන් වල මේ විවෘත ආර්ථිකයකට යන්න හදන්නේ මොකද්ද මේ 82 ඈ 82 70 ගණන් වල නේ 70 එතකොට ඩෙන් සියාओ කිව්වා මේ you have to be pragmatic හරි පූසාගේ පාට ප්‍රශ්නයක් නැහැ පූසා මීයල්ලනවා නම් කියලා කිව්වා කළුදු සුදුද කියලා ප්‍රශ්නයක් නැහැ කියලා මම හිතන්නේ ඒකේ ගොඩක් ඊට පස්සේ මැටියෙන් උනත් කමක් නැහැ කියලා කමක් නැහැ මොන ක්‍රමෙන් හරි එතකොට මෙතන අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රට අවුරුදු ක්‍රිස්තු පූර්ව ගණන් වල ඉඳලා වෙළඳාමත් එක්ක සම්බන්ධ වෙච්ච රටක් හරි ඔබතුමා ඒක හොඳට දන්නවා ඉතින් අපි කවුරු හරි මේ රට වහන්න යනවා නම් මේ රට ඇතුලේ සියලු දේ නිෂ්පාදනය කර ගන්න යනවා නම් අපිට එතනින් සංවර්ධනයක් ලබා ගන්න බෑ. එහෙම එක රටක් තියෙනවා. එහෙම එක රටක් තියෙනවා ලෝකේ. උතුරු කොරියාව. එච්චරයි. උතුරු කොරියාව සංවර්ධිතයි කියලා ඒ කට්ටිය කියනවා. හරි. කියුබාව සංවර්ධිත තත්ත්වය ගැන අපි පස්සේ කතා කරමු. ඒක අපි අසාධාරණ විදිහට කියුබාවට සම්බාධක පනවලා තියෙනවා. මට කරුණාකරලා ඔබ හතර දෙනා මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. අර බලයේ තියෙනකොට මොලේ නැහැ, මොලේ තියෙනකොට බලේ නැහැ කියන වගේ ඔබලා හරි දක්ෂයි දැන උගත් සමාජ ඩොක්ටර්ස්ලා ප්‍රොක්ටර්ස්ලා හරි උගත් කට්ටියනේ. දැන් මෙතන සෙන්ට් තෝමසස් කොලෙජ් ඉගෙනගෙන තියෙන්නේ. හැබැයි ඔබලා හරි තැන දැන් ඔබතුමා ආණ්ඩු බලයේ තියෙනකොට මේකයි දේශපාලන ප්‍රශ්නයක් කියලා හයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා අර්ජුන් මහින්දන් මහත්තයා පත් කරනවා. එතකොට ඔබලා පූස් පැටව වගේ. ඔබලා දන්නවා නායකත්වයට විරුද්ධ වෙන්න බෑ කියලා. අද මෙතුමා කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔව් පක්ෂ නායකයෝ නැතුව තීන්දුව ගන්නවා කියලා. එතකොටත් පූස් පැටව වගේ. එතකොට මෙතුමලා කියනවා JVP එක ඇවිල්ලා ඔව් අපි විධායකට සම්පූර්ණ විරුද්ධයි කියලා. හැබැයි විධායකත් එක්ක සන්දානගත වෙනවා. දැන් මේ ඔක්කොම කරන්නේ පොලිටිකල් ගේම් එකක්ද නැත්නම් මෙතනින් එළියට එන්න අපිට විකල්පයක් නැද්ද ශ්‍රී ලාංකික අපිට? දැන් ඔබ දන්නවනේ ඔබේ ආණ්ඩු තිබ්බ කාලේ ඔබලට වෙච්ච දේවල්. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඒ රටට ඇවිල්ලා කිව්වනේ මෙයා කරපු දේවල් කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා. දැන් කියන්න බෑනේ හර්ෂ මහත්තයා දැන් ඒ පක්ෂ නෙමෙයි අපි සමගි ජන බලවේගය කියලා. මං අහන්නේ පොලිටිකල් ක්වෙස්චන් නෑ. හැම තැනම මේ විධායකයේ බලයට ගේන්න මහන්සි වෙච්ච ඔබලා අවසානයේ විධායකය ඇතුලේ හිර වෙනවා. ඒක ඩයලොට් කරන එක නැත්නම් ඒකේ බලය බින්දින්න ගෙන ආපු සිස්ටම් එක 19 ව්‍යවස්ථා සංශෝධනය 20 නැවත සම්මත කරගන්නවා. ඒයට ආයිත් අත උස්සනවා. 18ට අත උස්සපුවා 19ට අත උස්සුවා 19ට අත උස්සුවා 20ට අත උස්සුවා. ඉතින් පොලිටිෂියන්ස් ඔක්කොම දින්න මේ රටේ තර කුරුස් මෙතුම කිව්වේ දුප්පත් මිනිහ හැමදාම දුප්පත් කියලා. ඉතින් මේකට අපි තාමත් අර එකම රවුම වටේ ඇවිදින කට්ටිය වගේ ඉන්නවා කවදාවත් හර්ෂ මහත්තයා උත්තරයක් හම්බෙන්නේ නැහැ. ඔයගොල්ලෝ වගේ උගත් අය පාර්ලිමේන්තුවේ කෝට්ටේ ජනතාව රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇඟිලි දික් කළා හරි බැනලා හරි දෙයක් කළා එක්ක පාර්ලිමේන්තුවේ බහින්න. එහෙම බහින්නේ නැහැ. බලය රැක ගන්න එපා. කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව. කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව. දිස්ත්‍රික්කයේ ඡන්දෙකුත්. නෑ. කොතනද ඔබ දකින්න? නෑ මම කෙටියෙන් මේ උත්තරයක් දෙන්න හතර දෙනාගෙන් අහපු නිසා දැන් අපේ පක්ෂය ගැන මට කතා කරන්න පුළුවන්. වෙන පක්ෂ ගැන මට කතා කරන්න අයිතියක් නැහැ. අපේ පක්ෂය අපි ඒ මෙරිටොක්‍රසි ඒ හැකියාවක් තියෙන දැනුමක් තියෙන පුද්ගලයන්ට තැනක් දෙන්න ඕනේ කියන මත තමයි ඉන්නේ. දැන් ඔබ ඇහුවා අර පින්තූර හිටපු තුන්දෙනා කවුද කියලා. ඒතර මේ පින්තූර හිටපු තුන්දෙනා විශේෂඥයෝ. ඒ විශේෂඥයන්ව අපි ගෙනල්ලා තියෙන්නේ ඔවුන්ගේ විශේෂඥ දැනුම පාවිච්චි කරන්න අපේ ප්‍රතිපත්ති සම්පාදනය කරනකොට. හරි? එතකොට අපේ නායකයා සජිත් ප්‍රේමදාස මහතුමා කොයි වෙලාවෙත් කියන්නේ අපි මේ විශේෂඥ දැනුම ගමු. ඒ විශේෂඥ දැනුමත් එක්ක අපි හරි තීරණ ගමු. එතකොට මම මගේ තීරණය තනියෙන් ගන්නවා වෙනුවට මේ කණ්ඩායම එකතු වෙලා තීරණය ගමු කියලා. එතකොට එතනදී යම් කිසි විදියකට තෘප්තියක් ලැබෙනවා. අපිට පුළුවන් නේද අපි පාඩම් කරපු දේ, අපි ඉගෙන ගත්ත දේ, අපි රටවල් මේ බර ගානකට ගිහිල්ලා මේ අත්දකපු දේ මෙතනට ගෙනල්ලා ඒ හරහා මේ රට ගොඩ ගන්න වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න කියලා. දැන් එතනින් මම දකින වෙනස තමයි දැන් උදාහරණයක් ඇරෙන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රාජපක්ෂවරුන්ගෙන් පිට තීරණ ගැනීමේ ශක්තියක් තියනවාද කියන එක පිළිබඳව ලොකු සැකයක් තියෙනවා. රාජපක්ෂවරු ඔබ වෙන පක්ෂයකට කතා කරන්නේ නැහැ කියලා. ඒක තමයි. ඒක ඒතකොට මම කියන්නේ සංසන්දනාත්මක බලනකොට අපේ වගේ පක්ෂයක
ඔය කියන බියගුළු භාවය එහෙම නැත්නම් හීලෑ භාවය බොහෝ දුරට අඩුයි. තාම සජිත් මහත්තයා බලයට ආවේ නැහැ. නෑ. ඒ අනිත් එක ආවෙන් තමයි පස්සේ ඉතිහාසය කිය history will tell the truth. ඒක තමයි අපේ ව්‍යවස්ථාවේ අපි කිව්වේ අවුරුද්දකට සැරයක් නායකයා තේරෙන්න ඕනේ. සජිත් ප්‍රේමදාස මහත්තයා සමගි ජන බලවේගයේ නායකයා හැටියට ඉන්නේ අවුරුද්දක කාලයකට. ඊට පස්සේ විධායක සභාවෙන් නමුත් පොඩක් එන්න කිසිම දේශපාලන පක්ෂයක ඔය වගේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. එතකොට සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකයා හැටියට අත්නෝමතිකව වැඩ කරනවා නම් ඒ කණ්ඩායමට පුළුවන් කියන්න නායකතුමා මේ විදිහට කරන්න බෑ කියලා. ඊළඟ අවුරුද්දේ වුණා රනිල් වික්‍රමසිංහ මහත්තයා නායක වෙන්න පුළුවන් ඉතින්. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉස්සෙල්ලා සමගි ජනබලවේගයේ සමාජිකයෙක් වෙන්න බෑ නායකයා. තාම ප්‍රශ්නේ මට ඔබතුමාගේ උත්තරයක් තිබෙනවද මහාචාර්යතුමනි මේ ක්‍රමයේ ඇතුලේ නේද අවුල තියෙන්නේ? ඔව් කියන්නේ මේක ධනපති ආර්ථික ක්‍රමයක්. මේක මේ මෙතුමාම මොනා කිව්වත් ප්‍රසිද්ධියේ පිළිගන්නවා. හොඳද? ඉතින් ධනපති ආර්ථික ක්‍රමයක් කියන්නේ ධනපති පන්තිය ඒ ප්‍රාග්ධනය Tamanගේ අතේ තියාගෙන ඒ සමාජය පාලනය කරනවා. එතකොට අනිත් ජනතාවට ඒ සූරා කෑමට යට වෙනවා. එතකොට දැන් අපේ වාගේ පක්ෂ ඒ සූරා කන ජනතාව වෙනුවෙන් තමයි පෙනී හිටින්නේ සටන් කරන්නේ අපේ ප්‍රතිපත්තිත් ඒ අනුව සකස් කරලා තියෙනවා. මේ දෙකේ පරස්පර විරෝධයක් තියෙනවා. මේ සටනක් තියෙනවා. හොඳද? ඉතින් අපි මෙතන මේ හැප්පෙන්නේ මෙතුමා හොඳ පුද්ගලයෙක්ද මම හොඳ පුද්ගලයෙක්ද කියලා ඒ ප්‍රශ්නේ උඩ නෙමෙයි. මෙතන ප්‍රතිපත්ති වෙනස. right මේ ප්‍රතිපත්ති වෙනස ඔය ඕක 94 වෙනස් වෙනව නේද? සහෝදර මම මේ අවසන් මේ විනාඩි දෙකක් දෙන්න කියන්නේ අපිට නම් කියන්නේ සියලු නිෂ්පාදන කරන ආයතන තුල මේ සේවක මේ පාලන මණ්ඩල තිබිය යුතුයි. ඒවා සේවකීන්ගේ ඡන්දයෙන් තෝරාපත් කළ යුතුයි. ඒ මණ්ඩල හරහා තමයි ඒ ආයතනයේ ලැබෙන ලාභය මේ බෙදලා පාවිච්චි කරන්නේ. ඒක මේ පඩිවැඩි කිරීමට පමණක් නෙමෙයි. මේ ප්‍රතිපත්ති අනුව මේ ආදායම වැඩි කිරීමේ ප්‍රතිපත්ති මේ වශයෙන්ලම මේ තීන්දුව කරන්න. ඉතින් මෙතන පරස්පර විරෝධයක් තියෙනවා. හොඳයි. චූටි අදහසක් මේ අපි අවසන් වශයෙන් මම ඔබට අවස්ථාව දෙන්නම්. කාල වේලාව ඉක්මනින් තියෙන නිසා අපි සටනේ අවසන් විරාමය ලබා ගන්නවා. ප්‍රශ්නයක් අවුත් මිත්‍රවරුනි ඔබ ඇවිල්ලා ඉන්නේ සටනේ අවසන් වටේට. විනාඩි 3යි එක් ආරාධිතයෙකුට ලැබෙන්නේ. ඒ තමයි අවසන් වටේ ස්වභාවය. බාධා කිරීම නැතුව මෙතුවක් වෙලා කතා කරපු කරුණු අපි සංක්ෂිප්තව ඉදිරිපත් කරමු. අලුත් කරුණු මතු නොකර ඉමු කියන යෝජනාවත් එක්කයි අවසන් වටේ පටන් ගන්නෙ. වසන්ත සමරසිංහ මහත්මයාට පළමු අවස්ථාව. ඔඩිටන් විශේෂයෙන් කියන්නේ මේ 73 අවුරුද්දක් තිස්සේ අපි කතා කරපු දේශපාලන කාරණා අපේ රටේ ප්‍රතිඵලය ශේෂපත්‍රය පිළිබඳව තමයි අපි විවාද කරන්නේ. රොෂාන් මතු කරපු කාරණේ අපි විධායක ජනාධිපතිවරු අහෝසි කිරීමේ දේශපාලන ප්‍රයත්න අවස්ථා ගණනාවක දැරුවා. ඔබ කිව්වා හරි. ආවට පස්සේ අමතක වෙනවා. ආවට පස්සේ වෙන වැඩ කරනවා. අදත් කරන ඒවා. හැබැයි අපි මේ මතු කරන කාරණේ තියෙන්නේ මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය අපේ රටේ පොදු මහ ජනතාව මුහුණ දීලා තියෙන ඛේද වාචක. අද අපේ රටේ රෝහල් වල අද මේ ලෝකෙම වෙලාගත්ත කොවිඩ් වසංගත තත්ත්වයෙන් දවසකට රෝගීන් 1000 පයින්කොට තමයි මතක් වෙන්නේ දැන් නම් ICU බෙඩ් මදි කියලා. ICU බෙඩ් 700යි රටේම තියෙන්නේ. ඉතින් ඇඳන් 700ක් තියාගෙන දවසට ලෙඩ්ඩු 1000 ගාන පයින්කොට ඔන්න අපිට රත් වෙලා තියෙන ඉහෙමුල. දැන් ප්‍රශ්නේ 73 අවුරුද්දක් තිස්සේ ට්‍රිලියන 15ක් මේ වෙනකොට බිලියන 15000ක් ණය කරලා තියෙන රටක් අපිට තියෙනවා.
ලෝකෙන් අපිට ලැබිච්ච සම්පත් ටික එහෙම අපිටම විකුණලා දැම්ම. ටයර් සංස්ථාව, වාහනේ සංස්ථාව, පෙහි කම්හල්, පෝර සංස්ථා මේ ඔක්කොම විකුණලා දාලා තියෙනවා. ආදායම් උපයන්න තිබිච්ච මාර්ග අහිමි කරා. ඒ විතරක් නෙමෙයි රටේ තියෙන සම්පත් ටික විකුණනවා. දැන් ඉඩම් ටික විකුණනවා. කොහෙද යන්නේ? මේ ලෝක දේශපාලන ඇතුලේ මම මේකයි මුලින්ම කිව්වෙත් අපේ රට පිහිටලා තියෙන තැනත් එක්ක භූ දේශපාලනය අපිට වැදගත්කමක් තියෙනවා. අපි ලෝකේ රටවල් එක්ක ලෝකේ රටවල් දේශපාලනයත් එක්ක අපි මේ ගේම් එක හරියට ගහන්න නම් ඒක දේශපාලනිකව සැලසුම් කරන්න ඕන. වෙලාවක ඇමරිකන් පුරවැසියෙක් රටේ ජනාධිපති වෙනකොට අපි ආපහු මොනවා ගැනද කතා කරන්නේ? මේ තමයි තියෙන තත්. ඒ නිසා අද අර අශෝක මහත්මයා කියපු කාරණේ මම ආපහු කියන්නේ. 2021කට තමයි 41000ක් ගන්න සැලසුම් කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිතුමන්ට කිව්වා 60000 කරනවා කිව්වා 2019 උසස් පෙළ සමතුල. මං කියන්නේ හොඳයි 60000 නෙමෙයි ලක්ෂය කරන්න. හොඳයි. හැබැයි ඒ ගන්නකොට තවත් පැත්තක් අපි හිතන්න ඕනේ මොකද්ද? අපි ලෝකෙට යන්න පුළුවන් මිනිස්සු ටිකක් වැඩිපුර මේක ඇතුලේ හදන්න ඕනේ. අධ්‍යාපනය තමයි අපිට තියෙන හොඳම තරඟකාරීම. අපේ මානව සම්පත් තමයි සංවර්ධනය කරන්න තියෙන අධ්‍යාපනය. ඒ අධ්‍යාපනය හදන්න යනකොට වෛද්‍ය පීඨ 8ක් තියාන 370යි ගන්නේ. 370යි වෛද්‍ය පීඨ 8 වැඩි වෙන්නේ. හැබැයි වැඩි වෙන්න ඕනේ කවුද? වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, තාක්ෂණික ශාස්ත්‍රයේ මේ විවිධ ශාස්ත්‍ර වලට වැඩි වෙන්න ඕනේ. මේ වැඩි වෙන්නේ පහුගිය වසර දෙකේම අලුත් සිලබස් එකත් පරණ සිලබස් එකත් එක්ක උසස් පෙළ ලියපු ළමන්ගේ බරපතල ප්‍රශ්නයක් ආවා. ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න මේ උත්තර හොයන්න. හැබැයි ඒකම කලා උපාධාරීන් 6000ක් වැඩි කරනකොට තවත් 6000ක් ඒජ් ඔෆිස් එකට පුරවන්නද මේ හදන්නේ? අදත් ගිහිල්ලා බලන්න ඒජ් ඔෆිස් එකේ එක මේසේ 4 දෙනා ඉන්නවා එක වටේට ඉඳගෙන. හරියට අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරියට තියෙන්නේ අර සංගීත පුඩු තරඟ වගේ. එක්කෙනෙක් නැගිටලා ඉඳගත්තාම තමයි අනිත් එක ඉඳ ගන්න හම්බ වෙන්නේ. අපි රට කොහෙද අරන් යන්නේ? ඒ නිසා ලෝකේ ඉස්සරහා ණය කරලා රට අපි දුප්පතුන් වැඩි වෙලා තියෙනවා අපේ රටේ. ලෙඩ දුක් වලින් මිනිස්සු දවස ගානේ මැරෙනවා. වකුගඩු රෝගෙන් මිනිස්සු මැරෙනවා අනුරාධපුරේ මිනිස්සු. පිළිකා වලින් මහරගම රෝහලේ මැරෙන ගාන දවසකට 12 දෙනෙක් පිළිකා වලින් මැරෙනවා මහරගම රෝහල ඇතුළේ රෝහල් වල. 108 දෙනෙක් හෘදයාබාධ වලින් මැරෙනවා දවසකට අපේ රටේ. ඉතින් අපි සෞඛ්‍ය සේවයේ ඉන්න තැන. අධ්‍යාපනයේ ඒ නිසා අධ්‍යාපනයේ සංවර්ධනය වෙනුවෙන් අපි සැලකිය යුතු බරක් යොදවලා ඒක ලෝකෙත් එක්ක ගමන් කරන්න පුළුවන් ලෙස විෂය නිර්දේශ සංශෝධනය කරලා අපි ආර්ථිකය ඇතුලේ අපිට තියාගන්න පුළුවන් තැන විශේෂයෙන් සංචාරක ව්‍යාපාරේ නාවක කර්මාන්තේ ඇතුළු කර්මාන්ත පිළිබඳ අපි අලුතෙන් හිතා බලන්න ඕනේ. රට වටේට තියෙන මුහුදේ මාළු ටික අල්ලලා යන්න ඉන්දියාවට අද බෝනස් එකක් දීලා තියෙනවා. බෝනස් එකක්. මන්නාරම් පැත්තේ බෝට් 200 300 අල්ලලා යනවා. අත්තට මොකද ගත්තාම නාවික හමුදාවට කියන අතාරින්න කියලා. මේ රටක්ද? ඒ නිසා මේක චීන කොලනියක් කියනට වෙනුවට මේක හැමෝගම කොලනියක් බවට පත් කරන්න මේ පාලකයෝ කටයුතු කරමින් තියෙනවා. ඒ නිසා මම නැවත කියනවා සබුද්ධික ජනතාවක් හැදීම කියලා කියන්නේ දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න දේශපාලන ව්‍යාපාර වලට මේක කරන්න බෑ. ඒ නිසා වැරද්දට වැරද්ද කියන්න ඕනේ. ඒකට හේතුව තීරණ ගන්න ඕනේ ප්‍රතිපත්තිමය ලෙස. තමන්ගේ නිස්තාවරේ කුවක් වුණත් වැඩක් නැහැ. ජනතාව තමන්ගේ ප්‍රතිපත්තිය පේන විදිහට තමන්ගේ භාවිතාව ඔප්පු කරේ නැත්නම් අපේ රටේ මිනිස්සු හැමදාම මේ බැඳිවල නැත්නම් වැරදි පාරවල යනවා. ඒකෙන් මුදව ගන්න සමස්ත සමාජයක් ලෙස අපි හැමෝට වක්කීමක් තියෙන කෙන ස්ථාවරේ තමයි අපි ඉන්නේ. බොහොම ස්තුතියි ඔබතුමාට. කේසර්ලාල් ගුණසේකර මහත්මයාගේ අවස්ථාව. ඔඩිෂන් මේ අවසන් වටේ හන්ද මං කල්පනා කරුවා පොදුවේ කරුණුකාරණා කීපයක් ඉදිරිපත් කරන්න. අපේ රට පිළිබඳව රටවල් ගණනාවක අවධානය යොමු වෙලා තියෙනවා. මට මතක් වෙනවා ඈත අතීතයේ ziaul haq හිටපු ජනාධිපතිතුමා ඇතුළත් මුලමතුමා කරපු ප්‍රකාශය සිටියම අනිත් පැත්ත හරවලා පෙන්නලා එතුමා කියනවා ඇත්තටම බැලුවාම ලෝකෙම රඳාපවතින ලංකාව මත කියලා. බලන්න මේ කතාවේ විශාල අර්ථයක් තියෙනවා. ඒ හේතුව නිසා තමයි ලෝකේ රටවල් ගණනාවක් අපි පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. නමුත් අපිට බැරි වෙලා තියෙනවා ඒක හොඳ පැත්තකට හරව ගන්න. ඒකට හේතුවක් තියෙනවා. අපේ දේශපාලන ශාස්ත්‍රයේ හොඳ මිනිස්සු නැහැ. වටිනා මිනිස්සු නැහැ. අපේ දේශපාලන ශාස්ත්‍රයේ වැඩි හරියක් ඉන්නේ සල්ලි හම්බ කරන මිනිස්සු. කනගාටුවට කරුණක්. කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ වර එක ජනාධිපතිතුමා වර්තමාන ජනාධිපතිතුමා ඉස්සරහා තියාගෙන කියනවා. මිනිස්සු කියනවා ජනාධිපතිතුමනි පාර්ලිමේන්තුවේ 225 විශාල පිරිසක් ඉන්නේ හොරු තක්කඩි කුඩුකාරයෝ එතනෝල්කාරයෝ කියලා. කවුද කියන්නේ? කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ. ජනාධිපතිතුමාට කියන්නේ. ඒක තමයි යථාර්ථය. අපි මේ හැම දෙයක්ම වෙනකම් බලාගෙන ඉඳලා තියෙනවා. අපි නිහඬව ඉඳලා තියෙනවා. අපේ සිවිල් සමාජය අක්‍රියයි. පරපතල ලෙස අක්‍රිය මිනිස්සුන්ට දොස් කියන්නත් බෑ. ඒක තමයි සමාජයේ පැවැත්ම. අපේ රටේ හැමදාම අපි විශ්වාස කරනවා දුප්පත්කම ගොඩ ගන්න මිනිස්සුන්ට එක එක දෙනවා. මොනවද දෙන්නේ නැත්තේ? සිමෙන්ති බෑග් දෙනවා, සීට් දෙනවා, අරවා දෙනවා, මේවා දෙනවා. අපේ දැන් නගර සභාවල මේ
ඉන්ඩස්ට්‍රියල් සොයින් මැෂින් උත් දෙනවා. ඉන්ඩස්ට්‍රියල්. කොයිතරම් තත්ත්වයකට අපි ගිහිල්ලාද? හැබැයි කවදාක්වත් මේ මිනිස්සුන් ඒ තත්ත්වෙන් මුදවා ගන්න බෑ. අපි මේ මිනිස්සුන්ව ඒ තත්ත්වෙම තියාගෙන මේ මිනිස්සුන්ගේ ඡන්දය ගන්න එක විතරයි කරන්නේ. පාපයක්. මේ රටේ මම දකින ආකාරයට විශාල සාපයක්. ඒක කෙරුවා අපි. 2015 මැතිවරණයෙන් පස්සේ හැම තැනම කෝවිල් වල ගිහිල්ලා පොල් ගැහුවා. මතක තියාගන්න මම හැමදාම කියන දෙයක්. මම විශාල විශ්වාසයක් කරනවා සාප පිළිබඳව. සාප කෙරුවොත් සාප වදිනවමයි. ඒක පසු කාලයක වදිනවා. අද සමාජයේ මිනිස්සුන්ට ජීවිතය කරගෙන යන්න බැරි නම් ඒ මිනිස්සු දෙස් තියනවා නම් හිතෙන් ඒව වදිනවා. කවුරු මොනවා කිව්වත් ඒව නවත්තන්න බෑ. ඒක තමයි අපිට වෙලා තියෙන්නේ. අපිට මිනිස්සුන්ගේ හදවතට කතා කරලා මේ මිනිස්සුන්ව හොඳ පැත්තකට හරව ගන්න බෑ. අපි දුප්පත් මිනිහ ගැන බලන්නේ නැහැනේ. මගේ දැනීම හැටියට අද අපේ රටේ විශාල පිරිසකට එදා වේල කන්න වැඩ කටයුතු කරගෙන යන ශක්තියක් නැහැ. මේ කොරෝනා ප්‍රශ්නයෙන් විශාල කඩාවැටීමක්. කෝ රජයේ මේ පැත්ත හොයලා බැලුවා. කෝ රජයේ මේ පැත්තෙන් අවධානය යොමු කළා මිනිසුන්ගේ ශක්තිය ගොඩනගන්න උත්සාහ කෙරුවා. අපේ රටේ ආයතන කීයක් කඩාවැටලා තියෙනවද? මේ මිනිස්සුන්ගේ රැකියා හිමුණක් මොනවද උනේ? විදේශීය රටවල අපිට වටිනා විදේශීය සම්පත ගෙනහැරලා දුන්න මිනිස්සුන්ව ගෙනහැරලා අවසන් කරන්න පුළුවන් වුණාද අපිට තාම? ඉන්දියාව ෆිලිපීනයේ ඔක්කොම රටේ මිනිස්සුන් ආපහු ගෙන්න ගත්තා ඒ රටවල් වලට. අපි මොකද කිව්වේ? අපි කිව්වා මේ මිනිස්සුන්ට බෝම්බ ගෙනහැරලා දැම්මයි කියලා. අපේ රටේ මිනිස්සුන්ට අපි සලකපු ආකාරය. ඔබතුමාලා හිතනවාද ඔය මිනිස්සුන්ගෙන් හොඳ දෙයක් රටේ පාලන තන්ත්‍රයට කරයි කියලා? නෑ. දෙස් තියනවා. ඒ දෙස් තීවීමෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. පෙර රජදරුවෝ ඒකනේ මිනිස්සුන් යවලා හොයලා බැලුවේ. මිනිස්සු දුකෙන් දෙන්නේ සතුටින් දෙන්නේ කියලා. ඇයි? මොකද ඒගොල්ලෝ දැනගත්තා ඒක බරපතල ප්‍රශ්නයක් කියලා. ඒවා පිළිබඳව සොයලා බලන්න ඕනේ. මේ මිනිස්සුන්ට සලකන්න ඕනේ. දුප්පත් මිනිහා ගොඩනගන්න වැඩ කටයුතු කරුවේ නැත්තම් අපේ රටට අනාගතයක් නැහැ. ඒක මට පැහැදිලියි. ඉතාමත්ම සක්සුදක්සේ පැහැදිලි. අපි මොන සංවාදනය කරුවත් පොහසතුන් වැඩි වෙනවා, දුප්පතුන් අඩේ අර ළමයා දැන් මෙතුමා කිව්වනේ ICU ඇඳන් තියෙන 700යි. අපි Audi car Benz ඔය නොඑක ආකාරයේ බැක්කෙන ආයතන වාහන තියෙනවනේ අද වර්තමානයේ. ඔය කොයිතරම් දේවල් දේශපාලඥයන් අරගෙන තියෙනවද? කෝටි ප්‍රකෝටි ගණන් මොකටද? කෝටි ප්‍රකට ගණන් හම්බගෙන තියෙන මොනවටද? ගෙනියන්නද? නෑනේ ඔක්කොම දාලා යනවා. හැබැයි ඒගොල්ලෝ එක්කිනුට විරුද්ධව වැඩ කටයුතු කරන්නේ අපේ රටේ දේශපාලඥ හොරකම් කරුවම් බේරලා ඉන්න එකම රට ලංකාව. එතන තමයි අපි ඉන්නේ. ඒකෙන් ගොඩ එන්න බැරිනොත් අපිට අනාගතයක් නැහැ. මගේ ආච්චි කියපු කතාව මම අදත් කියනවා. සුද්ධ හිටියනම් මේට වඩා හොඳයි කියලා. මම විශ්වාස කරන ඒ කතාව හරි. සුද්ධ හිටියනම් අපිට මේට වඩා හොඳ ගමනක් යන්න තිබුණා. තිස්සවිතාන මහත්තයා මාත් එක්ක එක නොවෙන්න පුළුවන්. හැබැයි අපිට ඒක ඇති වෙන හැඟීම මොකද අපිට බෑ සිස්ටම් එකක් දාලා රට දුවන්න. අපිට සිස්ටම් එකට අනුගත වෙන්න බෑ. කොවිඩ් ප්‍රශ්නයයි උග්‍ර වෙන්නේ. අපිටම බැරි වුණා අපේ කොවිඩ් නිර්ණායකයන් අනුව වැඩ කටයුතු කරන්න. අපි ඉහළ මිනිස්සුන්ට බැරි වුණා. එතන තමයි අපි වැටලා තියෙන තත්ත්වය. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාට. ආචාර්ය හර්ෂද සිල්වා මහත්මයාගේ අවස්ථාව. මම චූටි වෙනස් මතයක් දරන්නේ මම කියනවා අපේ ලංකාවට කරන්න පුළුවන් කියලා. මම කියනවා මේ රට දියුණු කරන්න පුළුවන්. මේ රට කියන්නේ මේ ඉන්දියාවේ තියෙන නගරයක් වගේ. මං ඉස්සර ලෝක බැංකුවේ වැඩ කරන දවස්වල ආසියානු සංගමයේ වැඩ කරන දවස්වල මම යනවා බංගලදේශේ. මට ප්ලේන් එකෙන් බහිනකොට කැරකෙනවා. එච්චරට වාතය අපිරිසුදු. හරි එක නගරක ඉන්නවා මිලියන් 25ක් 30ක්. මේ බලන්න කොච්චර සුන්දර රටක්ද. හරි ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය. ක්‍රිස්තු පූර්ව ගණන් ඉඳලා මේ රට දියුණු වෙලා තියෙන අවස්ථා බොහොමයක් තියෙනවා. එහෙමනම් මේ රට දියුණු කරන්න අපිට පුළුවන්. මේ රට හැබැයි මෙතුමා කියන ආකාරයට මේ රට වටේට තාප්පයක් බැඳලා නම් ඒ වැඩේ කරන්න බෑ. මේ රටෙන් පාලම් බඳලා මේ රට කලාපයට ලෝකෙට එකතු කරන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙන්නේ සමගිජන බලවේගයේ හැටියට දැනුම මත පදනම් වෙච්ච. මම වසන්ත කියන එකත් පිළිගන්නවා. අශෝක මහත්තයා කියන එකත් පිළිගන්නවා. තාක්ෂණය තව වැඩි කරන්න ඕනේ. පාසල් වල දරුවන්ට අවස්ථා ලබා දෙන්න ඕනේ. දැනුම මත පදනම් වෙච්ච ඉහළ තරඟකාරීත්වයක් තියෙන සංකීර්ණ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන. එතකොට පඩියත් හොඳයි. සරල භාණ්ඩ නෙවෙයි නිෂ්පාදනය කරන්නේ. සමාජ ආර්ථික වෙළඳපොළක්
නිර්මාණය කරන්න ඕනේ මේ රටේ ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයේ හැටියට. ඕක තමයි අපේ විෂන් එක. හරි? එතකොට ඒක කරන්න අපිට ප්‍රතිපත්ති මාලාවක් අපි හදාගෙන තියෙනවා. මම මෙතුමත් එක්ක එකඟ නොවන කතාව කියන්නම්. මොකද සමාජයේ හිතයි අපි මේ දක්ෂිණාංශ පක්ෂයක් කියලා සමගි ජන බලවේගය. සමාජ වෙළඳපොළ ආර්ථිකයක් හැටියට විග්‍රහ කරොත් මේ රජය වෙළඳපොළ තුල තරඟකාරීත්වයක් ඇති කරන්න දායක වෙන්න ඕනේ. හරි? ඊළඟට ලෝකයට සාපේක්ෂව තරඟකාරී ආර්ථිකයක් ගොඩනගන්න ඕනේ. කවුරු මොනවා කිව්වත් අපි මේ ගෝලීයකරණය ඇතුලේ ඉන්නේ. එකෙන් එළියට යන්න අපිට හැකියාවක් නැහැ. අනිත් පැත්තෙන් සමාජ ආරක්ෂණය තියෙන්න ඕනේ. අඩු ආදායම් ලාභීන් විශ්‍රාම ගිය වැඩිහිටියන්ව සමහර වෙලාවට අනිත් ඒ අවශ්‍ය ජනතාවට ඒ අවශ්‍ය පහසුකම් සපයන්න රජය බැඳලා ඉන්නවා. හරි? එතකොට මොහු කියන ආකාරයට සේවකයා මේ අපේ මේ ගනුදෙනුවේ පාර්ශවකාරයෙක් නෙමෙයි කියන තැන නෙමෙයි අපි ඉන්නේ. සේවකයා ගනුදෙනුවේ පාර්ශවකාරයෙක්. රජය සහ අපේ ප්‍රාග්ධනය යොමු කරන්නා සහ සේවකයා. It's a tripartite agreement. හරි? එතකොට මේ තුන් කට්ටියටම අවස්ථාවක් තියෙනවා ඒ ප්‍රතිපත්තිය නිර්මාණය කරන්න සහ ඒ වැඩපිළිවෙල ඉස්සරහට අරගෙන යන්න. අනිත් එක මම නැවතත් කියන්න ඕනේ. කවුරු හරි කියනවා නම් තරඟකාරීත්වය කියන එක හොඳ දෙයක් නෙමෙයි. අපිට රජයේ හෝ දේශපාලන අධිකාරියකින් පුළුවන් තරඟකාරීත්වයක් නැතුව මෙන්න මේක මෙතන කරන්න අරක එතන කරන්න ඊළඟ දේ මේ තුන්වෙනි තැන කරන්න කියලා. ඒක අද ලෝකේ කොහෙවත් සාර්ථක වෙලා නැහැ. චීනයේ පවා කොහෙවත් සාර්ථක වෙලා නැහැ. මම එක උදාහරණයකින් මේක අවසන් කරන්නම්. ඇයි සම්බහාල් කිලෝ එක රුපියල් 150 160? ඇයි? තරඟකාරීත්වයක් නැති නිසා. රජය ඔය මහ ලොකුවට කතා කරන මේ රජය හරි අඩු ආදායම්ලාභියා වෙනුවෙන් පෙනී හිටින රජය පාරිභෝගිකයා වෙනුවෙන් පෙනී හිටින රජය මොනවද කරන්නේ? මේ තරඟකාරීත්වයේ කඩලා බිඳලා දාලා හරි නියාමනයට පයින් ගහලා අවසන් කරමු. 3-4 දෙනෙක් විසින් පාලනය කරන මම වෙන මොකක්වත් නෙවෙයි මහාචාර්යතුමා කතා කරන්නේ බත් පිඟාන ගැන. හරි? බත් පිඟානේ මිල අඩු කරන්න හැකියාවක් තියෙද්දි ඒක නොකරන ආණ්ඩුව කොහොමද ඇවිල්ලා කියන්නේ අපි ජනතාව වෙනුවෙන් පෙනී හිටනවා කියලා. අපි එහෙම නැහැ. අපේ වැඩපිළිවෙල අනුව එහෙම වෙන්න දෙන්න කිසිම විදියකට ඉඩ තියන්නේ නැහැ. බොහොම ස්තුතියි ඔබතුමාට. සරණ අවසන් කිරීමේ අවස්ථාව මහාචාර්ය තිස්ස විතාන මහත්මයාට. මේ අපේ ආර්ථිකය ගැන මුලින්ම මේ වැරදි අදහසක් නිවැරදි කරන්න ඕන. අපි කියන්නේ නෑ මේ ආර්ථිකය වහන්න ඕනයි කියලා මේ විවෘතාර්ථික මේ ලෝකෙන් ඈත් වෙන්න ඕන. ඒකේ කොටසක් වෙන්න තියෙනවා. ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්නත් තියෙනවා. නමුත් ඒක කරන්නේ මේ පුද්ගලීන්ගේ ලාභය පදනම් කරගෙන ටික දෙනෙක් සල්ලි හම්බ කරගෙන ඒක හරහා ඒ අය විතරක් පොහොසත් වෙලා මතුවෙන සමාජයක් හදන්න නෙමෙයි. අපි කියන්නේ මේ ඉංග්‍රීසියෙන් කියනවා government regulation. ඒ කියන්නේ රජය මේ නියාමනය කරන ආර්ථිකයක් ඇති කරන්න. ඒකේ තරගය තියෙන්න ඕන. ඒකේ නමුත් ඒ ඔක්කොම කරන්න ඕනේ යම් මේ සැලැස්මක් උඩ මම කිව්වා වාගේ මධ්‍යගත සැලැස්මක් තියෙන්න ඕන. ඒ සැලැස්ම හදනකොට පුද්ගලිකාංශයක් සම්බන්ධ කරන්න ඕන. රජය විතරක් නෙමෙයි. මේ සියලු මට්ටම්වල මේ සම්බන්ධ වෙන අය ස්ටේක්හෝල්ඩර්ස්ලා ඔක්කොම එක් වෙලා මේ තීන්දුව ගන්න ඕන. ඒ ආයතනය කොහොමද දියුණු කරන්න ඕනේ, උපරිම සේවයක් ලබා දෙන්න ඕනේ සේවකයින්ටත් සමාජයටත්. ඉතින් ඒක මේ ක්‍රියාත්මක කරන්න ඕන මේ මධ්‍යගත
පාලන ව්‍යුහයක් තුළ. ඉතින් ඒක හරියට අපි කළෝතින් පිළිවෙලකට කළෝතින් එහෙනම් අපේ මේ තියෙන ප්‍රශ්න හුඟක් අපට පාලනය කරන්නත් පුළුවන් වෙනවා. මේ නියම ගමනක් යන්න පුළුවන් වෙනවා. අපේ සියලු සම්පත්තුත් උපයෝගී කරගෙන අපේ ලෝකයේ තියෙන තත්ත්වයට ගැලපෙන ආකාරයේ ඉදිරියට යන්න. තාක්ෂණය අත්‍යවශ්‍යයි. මම විද්‍යා තාක්ෂණ ඇමති හැටියට කටයුතු කළේ ඒක ඇති කරන්න. විසාත සම්පත් මධ්‍යස්ථාන මේ රට වටේ හැදුවේ හැම මේ ගමකම මේ ව්‍යවසායකෙක් මතු කරන්න ඒක කළා. 12,300 ගානක් දැන් හරියට ව්‍යවසායකින් මතුවුණාම ඒ අවුරුදු 4 තුල ඒ වාගේම මේ ස්ලෙන්සෙක් කියලා ආයතනයක් හදලා අපේ අමුද්‍රව්‍ය වලට මේ උසස් තාක්ෂණය නැනෝ තාක්ෂණය ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ජීව තාක්ෂණ මෙවැනි තාක්ෂණ ලබා දීලා මහ පරිමාණ මේ කර්මාන්ත දියුණු කරන්න. ඉතින් අපි මේවා සියල්ලම පාවිච්චි කරන්න ඕන. නමුත් යම් සැලැස්මක් උඩ මේ නිකන් මේ ලාභය ලබා ගන්න සුළු දෙනෙකුට මේ බාර දීලා නෙමෙයි. මේක සමාජයේ හැටියට එක සමාජයක් හැටියට සියලු දෙනාටම හඬක් තියෙන සමාජයක් හැටියට. බොහොම ස්තුතියි ඔබතුමන්ට. රටේ වර්තමාන දේශපාලන තත්ත්වයේ කියන පුළුල් මාතෘකාව යටතේ තමයි අද අපි සටන සාකච්ඡාවක් කළේ. ප්‍රතිපත්තිමය කරුණු ගණනාවක් අපිට සාකච්ඡාවේදී කතා කරන්න ඉඩ ලැබුණා. අපේ ආරාධනාව බාරගත්ත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මැතිතුමන්ට අපේ ස්තුතිය සහ ප්‍රණාමය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමන්ට අපේ ස්තුතිය සහ ප්‍රණාමය. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්යක සභික කේසරලාල් ගුණසේකර මහත්මයාට අපේ ස්තුතිය සහ ප්‍රණාමය. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතාටත් අපේ ස්තුතිය සහ ප්‍රණාමය. අශෝක ඩයස්, චාමික රොෂාන් වටවල, තුසිත පිටිගල මහත්තුරුන්ට ස්තුතියි. ඔබතුමාට ඒක වැටෙනවද? සුහදව සාකච්ඡා කරන්න ඕනේ. ඒක තමයි ගමන රන් වෙන්න ඕනේ. අපි සුහදව සටන් කරමු. ලබන සතියේ ඔබ මුණ ගැහෙනවා. සුබ රාත්‍රියක්.